නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ධර්මය අධ්‍යයනය කිරීම පිණිස උපකාරක අත්‍යවශ්‍ය කරුණක් ඒ දහම දේශනා කිරීම සඳහා උපයෝගී කොටගත් භාෂාව හරියට හැදෑරීම භාෂාව මනාව නොදැනීමෙන් අර්ථ හරියට උද්ග්‍රහණය කරනවා කියන කරුණ පරියත්තිමය වූ භූමිකාවක සැපිරෙන්නේ නැහැ හරි ආකාරයකින්. එනිසා ඒ සඳහා උපකාරයක් කිඳුලාගර අරණ්‍ය සේනාසනය පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මුල් කොටගෙන මේ සිදුවන සදහම් වැඩසටහන් මාලාව ගිහි පැවිදි බෙහෙදයක් නැහැ සියලු දෙනාටම අනුග්‍රහයක් විදියට දෙස් විදෙස් හැමෝම අරමුණු කරගෙන සිදුවන වැඩසටහන් මාලාවක්. ඒ නිසා ඒ තුල අද දවසෙත් අපි පුරුදු විදිහට පාලි භාෂාවතරණයේ පළවෙනි ග්‍රන්ථය පාදක කරගත් ව්‍යාකරණ පාඩම් මාලාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එතකොට අපි අන්තිමට කතා කළා 24 වෙනි අභ්‍යාසය. එතෙක් භාෂාවේ අපි බොහෝ ව්‍යාකරණ ප්‍රයෝග කතා කරලා තිබෙන්නේ. අද අපි ඒ තුල මේ පාඩමෙන් අනතුරුව කාරක පාඩම කතා කරනවා. විශේෂ පාඩමක් භාෂාවේ ඊටාම වැදගත් කොටසක් නියෝජනය කරන පාඩමක්. එනිසා අපි වැඩි විග්‍රහයකින් තොරව 25 වෙනි අභ්‍යාසය අද තියෙන්නේ. ඒ අභ්‍යාසයට යමු ඉන් අනතුරුව කාරක පාඩම සිදු කරන්නට. එහෙනම් සිංහලට නැගිය යුතු කොටස නේද? කියන්න බලන්න. 1 අභ්‍යාසය 25 1 ඉමේසං දසන්නං ධනවතානං පංචමෝ සුඛං ජීවති. එතන ධනවතානං කියන්නට බෑ නේද? අපට ආවේ කොහොමද? ගුණවන්තානං ගුණවතං. ඔය රූප දෙක. ගුණවන්තානං ගුණවතං. එක්ක ධනවතං වෙන්නට ඕන නැත්නම් ධනවන්තානං. ධනවන්තානං කියන එක එන්න පුළුවන්. ඔව් ධනවන්තානං පුළුවන්. ධනවතානං එහෙම. ඉමේසං දසන්නං ධනවන්තානං පංචමෝ සුඛං ජීවති. මේ ධනවතුන් දස දෙන අතුරින් පස්වැනියා සැපවත්ව ජීවත් වෙයි. ඔව් සුවසේ ජීවත් වෙයි. වචන විග්‍රහය ඉමේසං දසන්නං ධනවන්තානං චට්ටි බහුවචනයි පංචමෝ පඨමා ඒක වචනයි සුඛං ဒ ුතියා ඒක වචනයි ජීවති වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඔව් එතන සුඛං කියන්නේ මොකද්ද? ක්‍රියා විශේෂණ පදයක්. ඔව් ක්‍රියා විශේෂණ පදයක් නේද? ක්‍රියා විශේෂණයක්. ဒ ුතියා විභක්තියෙන් තියෙන්නේ ක්‍රියා විශේෂණයක්. ඊළඟ 2 අයං දීපි සනිකං ආගන්ත්වා සහසා ගාවියා උපරිපති. මේ දිව්‍යා හෙමින් අවුත් වහා ගවදනගේ මතට වැටුනේය පැන්නේ කියලා. ඔව් පනිනවා කියන අර්ථය තමයි. ඒ අර්ථය තියෙනවා. එතකොට ඔතන ගාවියා උපරි ගවදෙනගේ මතට විභක්ති අනුව පරිවර්තනය හරියටම හරි. එහෙම තමයි ඇත්තට වෙන්නට ඕන. නමුත් අර්ථය දැනගන්න ඔය කියන්නේ ගවදෙන මතට. මම අපි සිංහලේ පාවිච්චි කරන්න ගොඩාක් අපි නොදන්න වුණාට මේ විභක්ති හලනවා කතා කරද්දී. විභක්ති ලොප් කරනවා.
ඒක නිසා ගව දෙනගේ මතට පරිවර්තනය හරිය. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ ගව දෙන මතට නෙවෙයි. ගව දෙන මතට. ගාවියා උපරි. ඊළඟ වාක්‍යය. අයකේ අපි වචන ටික කිව්වේ නෑනේ. එහෙමයි. අයං දීපි පඨමා ඒක වචන සනිකං නිපාතයක් ආගන්තුක පූර්ව ක්‍රියාවක් සහසා ක්‍රියා විශේෂණයක් විදිහට අන්න ඔව්. දැන් සනිකං කියන එකත් නිපාතයක්. හැබැයි ක්‍රියා විශේෂණාර්ථ නිපාතයක්. එහෙමයි. සහසා ඒක නිපාතයකුත් වෙනවා. ගාවියා චට්ටි ඒක වචනයි. උපරි ඒත් නිපාතයක්. පති අතීත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඔව්. ඊළඟ 3 අට්ඨානං කඤ්ඤානං ඡට්ඨා ගාවින් දල්හං බන්ධිත්වා වාපින් නේසි කන්‍යාවන් 8 දෙනගේ 6 වැන්නිය ගව දෙන තදින් බැඳ වැවටගෙන ගියේය. ඔව්. එතන අට්ඨානං නෙමෙයි නේද? අට්ඨන්න. අට්ඨන්න. ඔව් මතක තියාගන්න. අර පංචන්නං කියලා නේ ආවේ. පංචන්නං ඒ අනුව වර්ණ ගෙන්නට ඕන කියනේ දීත්‍ර පද. අට්ඨන්න. අට්ඨන්න. අන්න හරි. අට්ඨන්න. මේ පාඩමේ අතන යන අතරතුරේදී අපි කලින් කතා කරපු ව්‍යාකරණ ප්‍රයෝග මතක් කරගන්න. එහෙමයි. ඒක වැදගත්. එතකොට කොහොමද කිව්වේ? කන්‍යාවන් 8 දෙනගේ 6 වැන්නිය මේ අතුරින් කියන එකම තමයි සංස. ඔව්. 8 දෙනගේ 6 වැන්නිය. ඔව් 8 දෙනගේ 6 වෙනිය මතක තියාගන්න. අපි නිර්ධාරණාර්ථය පාලි භාෂාවේදී යොදාගන්නේ චට්ටි විභක්තියතා සහ සප්තමි විභක්තිය. සප්තමි එහෙමයි. හැබැයි සිංහලදී යොදාගන්නේ මොන විභක්තියද කිව්වේ? පංචමී විභක්තිය. පංචමී විභක්තිය. ඒක නිසා අට්ඨන්නං කඤ්ඤාණං කියපුවාම කන්‍යාවන් 8 දෙනාගෙන් එක්ක කන්‍යාවන් 8 දෙනා අතුරෙන්. අතුරින්. ඔව්. එක්ක අතුරෙන් කියන අන්නේ ඒ අර්ථවාචී පදේ යොදන්නට ඕන. නැත්නම් ඍජුවම පංචමී විභක්තිය යොදන්නට ඕන. එහෙමයි. 8 දෙනාගෙන් කියලා. එහෙමයි. ඊළඟ ඒකේ වචන විග්‍රහය කීවද? නෑ සම. කියන්න. අට්ඨන්නං කඤ්ඤාණං ඡට්ටි බහුවචන ඡට්ඨා පඨමා ඒක වචන ගාවින් ဒ ුතියා ඒක වචන දල්හං නිපාතයක්. ඔව් මොන නිපාතයක්ද? ක්‍රියා විශේෂණ. කවුද මොන ක්‍රියාවද? දල්හං තදින්. මේ වාක්‍යය මොකද්ද ක්‍රියාව? කවුද විශේෂණය කරන්නේ? දැඩිසේ මොකද කරන්නේ? බැඳ නේද? අන්න. මේ බැඳීම් ක්‍රියාවට විශේෂණයක්. විශේෂණ එහෙම. ඔව්. ඒක නිසා දල්හං කියන විශේෂණ පදය දෙන්නේ බන්ධිත්වා කියන ක්‍රියාවට. ක්‍රියාවට එහෙම. බන්ධිත්වා පූර්ව ක්‍රියාවක් වාපින් ဒ ුතියා ඒක වචනයි නේසි අතීත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඔව්. ඊළඟ 4 ඉමේ පංච දාරකා අභින්හං මග්ගේ ධාවන්තා කීලන්ති මේ ළමයි 5 දෙනා නිතර මාර්ගයේහි දුවමින් ක්‍රීඩා කරත්. ඔව්. එහෙම තමයි. ඊළඟ ඒ වාක්‍ය කොහොමද එන්නේ? ඉමේ පංච දාරකා පඨමා ඒක වචනයි අභින්හං ක්‍රියා විශේෂණයක්. මොකද්ද ක්‍රියාව? දුවමින්. ඔව් කීලන්ති කියන එකට. කීලන්ති එහෙමයි. අවසන්. කීලන්ති. එතකොට මග්ගේ සත්තමී ඒක වචන ධාවන්තා පඨමා ඒක වචන කීලන්ති. ධාවන්තා කියන එක සංස පඨම බහුවචන කීලන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. ධාවන්තා කියන වචනේ ක්‍රියාපදයක් නෙමෙයි නාමයක් නේද? ධාවන්තා කිතක නාමයක්. ඒක නිසායි අභින්නම් කියන එක
අපි සම්බන්ධ කරන්නට ඕනේ ක්‍රියාව එක්කලා. එහෙම. එක පූර්ව ක්‍රියාවක් නැත්නම් අවසාන ක්‍රියාවක්. නේද? අපරක්‍රියා සිංහලදී නම් පාවිච්චි වෙනවා. අපිට උදා ගන්න බෑ. නමුත් මෙතන අපරක්‍රියා දීමක් නැහැ. පූර්ව ක්‍රියා සහ අවසාන ක්‍රියා. ඊළඟ 5 ඉමේසු නවසු සිස්සේසු පංචමෝ සාධුකං උග්ගන්හාති. මේ ශිෂ්‍යයන් 9 දෙනා තුරින් 5 වෙනියා මනාකොට උගනි. ඔව්. ඉමේසු නවසු සිස්සේසු සත්තමී බහුවචන පංචමෝ පඨමා ඒකවචන සාධුකං ක්‍රියා විශේෂණයක් ဒုတိ ය ඒකවචන උග්ගන්හාති කියන ක්‍රියාපදයට. ක්‍රියාපදේ. ඊළඟ උග්ගන්හාති කියන එක වර්තමාන කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. 6 භික්ඛු භගවතෝ සම්තිකං ආගන්त्वा වන්දිත්වා ඒකමන්තං නිසීදින්සු. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට අවුත් වැඳ එකත් පසක හුන්හ. ඔව් පරිවර්තනයේ හරි. නමුත් මතක තියාගන්න අර අපි කියන්නේ සාසනික වෙනම වචන හුරුවක් තියෙනවා කියලා. ඒක නිසා මේ වගේ තැන්වල සමීපයට අවුත් පරිවර්තනයේ හරි. නමුත් එන්නට ඕන සමීපයට වැඩම කොට නේද? දැන් බුදුරජාණන් වහන්සේ කීවේ කියලා අපි කියන්නේ ඒක කීසේක වැඩම කළ සේකන්නේ වගේ. එතකොට ඒකේ වචන විග්‍රහය කොහොමද දෙන්නට ඕන? භික්ඛු පඨමා බහුවචන භගවතෝ චට්ටි ඒකවචන සම්තිකං නිපාතයක් ආගන්त्वा පූර්වක්‍රියාවක් වන්දිත්වා පූර්වක්‍රියාවක් ඒකමන්තං ဒုတိ ය ඒකවචන නිසීදින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදය. ඔව්. එහෙම තමයි. ඊළඟ වාක්‍ය 7 සෝ සෙට්ටි ධනං පංචධා විභජිත්වා පංචන්නං ධීතරාණං අදාසි. ඒ සිටුතෙම ධනය 5 කොටසකට බෙදා දියණියන් 5 දෙනට දුන්නේය. ආයෙත් කියන්න බලන්න. ඒ සිටුතෙම ධනය 5 කොටසකට බෙදා දියණියන් 5 දෙනට දුන්නේය. හරි. සෝ සෙට්ටි පඨමා ඒකවචන ධනං ဒုတိ ය ඒකවචන පංචධා. ඒක පංචධා කියන වචනේ කොහොමද ගන්නේ? ඔව්නේ. පංචධා අදහොලිපියක් දීලා තියෙනවා. 5 ආකාරයකින් හෙවත් 5 කොටසක් කොට මේ ක්‍රියා විශේෂණයක් වූ නිපාතයකි කියනවා. පංචධා විභජති කියන ක්‍රියාව විශේෂණය කරනවා. එහෙම. 5 ආකාරයකට බෙදනවා කියන්නේ. එහෙමයි. එතකොට මේක පංචදහ කියන එක ဒုတိ ය ඒකවචනෙට දාන්න බෑ, නිපාතයක් විදිහට ගන්න ඕනේ. නිපාතයක්. එහෙමයි. නිපාත පදයක් පංචදහ විභජිත්වා පූර්වක්‍රියාවක් පංචන්නං ධීතරාණං චතුත්ථි බහුවචනයි අදාසි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. ඔව්. ඒ වචන ප්‍රයෝග අපි කියව පංචදා කියන වචනේ 5 ආකාරයකින් හෙවත් 5 කොටසක් කොට නේද? කොටස් 5කට බෙදලා කියනවා. පංචදා ඒකදා ද්විධා තිධා. ද්විධා කියන්නේ දෙකොටසකට. නැත්නම් ආකාර දෙකකින්. අන්සංඛ්‍යා ශබ්දයන් සමගද මේ අර්ථයේ ධා ප්‍රත්‍යය දන්නට පුළුවන්. ආයි කියන්නේ මේ විදිහට කොටස් කිරීමක් ගැන නම් ප්‍රකාශ වන්නේ ධා ප්‍රත්‍යය දන්නට පුළුවන්. අපට බාලාවතාර වෙන සූත්‍රයක් විභාගේ ධාච කියලා. විභාගේ ධාච. බෙදීමේ. ඔව්. ඒකේන විභාගේන. එක් ආකාරයක වූ විභාගයකින්. එක් ආකාරයක වූ විභාගයකින් කියන්නේ ඒක ධා කියලා කියනවා. නිපාතත්ත සිලෝපෝ. ඒ වචනේ හදාන්නට කියන්නේ මේක නිපාතයක්. පැහැදිලිවම මේ නිපාතයක් මේක. සෝ කියන ප්‍රත්‍යයත් වෙනවා. පදසෝ
ඒකෙත් අර්ථය පද වශයෙන් ඒකෙන අර්ථය. ඒක නිසා අපට මෙතනදී අවශ්‍ය ධා ප්‍රත්‍යය යෙදීම පංචධා, චතුධා, දසධා නේද? පැහැදිලි නේද කියපු අර්ථය? ඔව් ධා ප්‍රත්‍යය. ඊළඟ 8 තස්ස ඡට්ඨාය ධීතුයා පුත්තෝ ද්වික්ඛත්තුං ඉමං නගරං ආගච්ඡේ. ඔහුගේ 6 වැනි දියණියගේ පුතා දෙවරක් මේ නගරයට ආවේය. ඔව්. තස්ස චට්ටි ඒක වචනයි චට්ඨාය ධීතුයා චට්ටි ඒත් ඒක වචනයි පුත්තෝ පඨමා ඒක වචනයි ද්වික්ඛත්තුං ဒ ුතියා ඒක වචනයි ඉමං නගරං ဒ ුතියා ඒක වචනයි ආගච්ඡි අතීත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක් මේ ද්වික්ඛත්තුං කියන එක ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවිශේෂණය. ඒකත් ක්‍රියා විශේෂණයක්. ඕක නිපාතයක්. වික්ඛත්තුං වර්ණ ගීමක් වර්ණ ගන්න ඔව් නිපාතයක් මේක. පුත්තෝ වික්ඛත්තුං ඉමන් නගරං ආගච්ඡි. දෙවරක් මේ නගරයට පැමිණියාය නේද? පැමිණියාය. නෑ පුත්තෝ. එතකොට පැමිණියේය. පැමිණියේ. ඔව්. දියණියගේ පුතා පැමිණියේය කියන අදහස තියෙනවා. එහෙම තමයි. එතකොට වික්ඛත්තුං කියන්නේ නිපාතයක්. එහෙම. දෙවරක් කියන අදහස. ඊළඟ වාක්‍ය 9 පඨමං තේ අසරතං සමං ආකඩ්ඩින්සු ဒ ුතියං සීඝං ධාවින්සු. පළමුව ඔව්හු අශ්ව රථය සම ලෙස ඇද්දාහ. දෙවනුව වේගයෙන් දිවූහ. ඔව්. ඒ වාක්‍ය කොහොමද එන්නේ? පඨමං ဒ ුතියා ඒක වචනයි තේ පඨමා ඒක වචනයි නෑ තේ කියන්නේ මේ පඨමා බහුවචන. පඨමා බහුවචනයි. අස්ස රතං ဒ ුතියා ඒක වචනයි සමං නිපාතයක් ආකඩ්ඩින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. ဒ ුතියං ဒ ුතියා දු တိ යා නෙමෙයි නේද? ဒ ුතියං තමයි. එහෙමයි. ဒ ුතියා මෙතන පුංචි මුද්‍රණ දෝෂයක් තියෙන. ဒ ුතියං දෙවනුව දෙවනුව වේගයෙන් දිවුහ. ဒ ුතියං ဒ ුතියා ඒක වචනයි සීඝං නිපාත පදයක් ධාවින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. එතකොට මේ වාක්‍යයේ තියෙන ක්‍රියා විශේෂණ පද ටික මොනවද? සීඝං සමං පඨමං. පඨමං එහෙමයි. ඔව්. පඨමං ආකඩ්ඩින්සු. එහෙමයි. ඇද්දාහ පළමුව ඇද්දාහ. ඇද්දාහ සමසේ ඇද්දාහ. අන්න ඒ වගේ අර්ථ ගන්න. ඊළඟ වාක්‍ය 10 මම අට්ඨන්නං භාතරාණං චතුත්ථෝ දුක්ඛං වසති. මගේ සහෝදරයින් 8 දෙනා අතුරින් සිව්වැනියා දුකසේ වාසය කරයි. ඔව්. මම චට්ටි ඒක වචන අට්ඨන්නං භාතරාණං චට්ටි බහුවචනයි චතුත්ථෝ පඨමා ඒක වචනයි දුක්ඛං ක්‍රියා විශේෂණයක් ဒ ුතියා ඒක වචනයි වසති වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. අට්ටන්නම් බහතරනම් මොකද විභක්ති කියේ? චට්ටි බහුවචන. චට්ටි බහුවචන. හරි. නිර්ධාරණයේ තියෙන්නේ නේද? දැන් ඉතින් පැහැදිලි කියන්නේ මේ වාක්‍යවල පැහැදිලිව මේ බොහෝසේ අපට කියලා දෙන්නේ එක් ක්‍රම සංඛ්‍යා යෙදීම, නිර්ධාරණාර්ථ යෙදීම සහ ක්‍රියා විශේෂණ. ඔය ටික පිළිබඳව අවධානයෙන් ඉන්නවා නම් මේ පරිවර්තනය පහසුවෙන් කරන්නට පුළුවන්. ඊළඟ වාක්‍ය 11 කතං තේ චත්තාරෝ වානිජා තත්ථ වසන්තා භණ්ඩානි වික්කිනಂತಿ. කෙසේ ඒ වෙළඳුන් 4 දෙනා වෙළඳුන් 4 දෙනා කියන්නට බෑ. චත්තාරෝ වානිජා වෙළෙන්දෝ සිව් දෙනා. එහෙමයි වෙළෙන්දෝ. ඔව්. මොකද වෙළඳුන් කියපුවාම අනුක්ත රූපයට යනවා සිංහ. එහෙමයි.
වෙලෙන්දෝ 4 දෙනා එහි වසමින් භාණ්ඩ විකුණද්ද ඔව්. කතං ප්‍රශ්නාර්ථ නිපාතයක් කතං කියන එකට මොකද්ද පරිවර්තනයේද කියේ? සනස කතං කියන එකට කෙසේ නේද කියේ? කෙසේ කෙසේ. ප්‍රශ්නාර්ථ නිපාතයක් තේ චත්තාරෝ වාණිජා පඨමා බහුවචනයි තත්ථ නිපාත පදයක් වසන්තා පඨමා බහුවචනයි භණ්ඩානි ဒ ුතියා බහුවචනයි වික්කිනන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. ඊළඟ 12 සෝ ධීතරං ඒවං වත්වා සහසා අඤ්ඤං ඨානං ගච්ඡි හෙතෙම දූලාට මෙසේ කියා ඉක්මනින් අන්‍ය ස්ථානයකට ගියේය. ධීතරං මොකක්ද විභක්තිය? ဒ ුතියායක වචන ඒක වචනයි. එතකොට දියණියට ඒක චතුත්ථි නෙමෙයි. එතකොට මේ ဒ ුතියා ඒක වචනෙන් ගන්න. ඔව්. දුවට කියන අදහස නේ. හෙතෙම දියණියට මෙසේ පවසා සහසාඤ්ඤන්ට හනං ගච්චි. වහාන්ටනකට ගියේ. නමුත් දැන් අර ධර්මදේශනා වගේ කරන තැනදී චතුත්ථියට දාලා තියෙනවානේ. ඒ කියන්නේ ධර්මදේශනාවක් කරනකොට දැන් මෙතන මේ යමක් ප්‍රකාශ කිරීම හැබැයි ဒ ුතියා. ඔව්. ධර්මයේ ප්‍රකාශ කරන තැන්වලදී මට හම්බුණා මතකයි මේ ඔව් ධම්මං දේශේසි. ඔව් භික්ඛූණං භගවා භික්ඛූණං ධම්මං දේශේසි. එහෙම. ඔව් භික්ෂූන්ට එතනදී චතුර්ථ විභක්තිය තමයි පැහැදිලි වෙන්නේ. ඔව්. ඒකේ ධර්මයේ දේශනා කරන ඔව් ඒ වගේ අර්ථයක් අපිට ගන්නට පුළුවන්. මෙතනදී ප්‍රකාශ කරනවා ධීතරං දියණියට මෙසේ පවසා. ද්විතිය විභක්තිය තමයි එන්නේ. එහෙම. එතකොට අන්නේ ප්‍රයෝගය අපි මතක තියාගන්නට ඕන. සාමාන්‍ය අවස්ථාවේදී වත්වා ප්‍රකාශ කිරීමක් වෙනවා නම් ද්විතිය විභක්තිය තමයි අපි එතනට යොදන්නට ඕනේ. ඊළඟට තියෙන්නේ පාලියට නැගිය යුතු අභ්‍යාස දෙවෙනි කොටස. කියන්න බලන්න මේ වාක්‍යය. පාලියට නැගිය යුතු එක ඒ ළමයි සදෙන නිතර මෙතන්හි ක්‍රීඩා කරත් තේ ඡ බාලකා අභින්හං ඉමේ ඨානේ කීලන්ති. මෙතන්හි නේද? ඉමේ කියන ශබ්දය මොකද විභක්තිය? දැන් ඨානේ සත්ත්වමී විභක්තිය එක වචන. අස්මින් ඨානේ. අන්න හරි. අස්මින් ඉමස්මින්. ඒ දෙකෙන් එකක් ගත්ත හැකි. ඉමස්මින් ඨානේ අස්මින් ඨානේ. එහෙම නැතිනම් තනි වචනයක් අපට කියවා අත්‍ර එත්ථ ඉද්ධ ඔය වගේ නිපාතයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අභින්නම් ඉද කීලන්ති ඒ විදිහට ගන්නත් පුළුවන්. ඊළඟ වාක්‍ය දෙක මේ ගොවියන් සද්දෙන අතුරින් සතරවැන්නා සැපසේ ජීවත් වෙයි. ඉමේසු සත්තේසු කස්සකේසු චතුත්ථෝ සුඛං ජීවති. ඔව් සත්ත්‍ය ශබ්දේ කොහොමද සත්ත්‍ය විභක්තිය ආයේ? නැත්නම් පංච ශබ්දේ සතරවැන්නා සත්තේසු නේද කිව්වේ? සත්තසු අපට ආවේ පංචබි පංචෙහි පංචන්න පංචසු. එහෙම සත්තසු. එතකොට මේ ගොවියන් සද්දෙන අතුරින් මේසු සත්තසු කස්සකේසු චතුත්ථෝ සුඛං ජීවති. ඊළඟ 3 රජතෙමේ දෙවරක් නුවරින් පිටතට අවුත් මේ වැවෙහි නෑවේය. භූපති වික්ඛත්තුං නගරම්හා බහි ආගම්ම ඉමායන් වාපියන් නහායි. මේ වැවෙහි නේද? වාපි කියන ශබ්දය ඉතිලිංගයි. ඉමායන් වාපියන්. එතන නුවරින් පිටත කියන්නට නුවරින් පිටතට අවුත් කියද්දී අවශ්‍ය නම් බහිනගරන් කියලා එක්වරම අපට
අව්‍යයී භාව සමාසයක් පාවිච්චි කරන්නත් පුළුවන්. කමක් නැහැ. ඊළඟ හතරවෙනි වාක්‍යය. අශ්වයෝ සමලෙස රථ අදුමින් වහා දුවති. අස්සා රථේ සමං ආකඩ්ඩින්තෝ සීඝං ධාවಂತಿ. සමලෙස රත අදිමින් නේද? ඔව් රතෙහි ද්විතියයි භක්ති බහුවචනය තියෙන රතහානි සමං ආකඩ්ඩන්තෝ. අස්සා සමං රතහානි ආකඩ්ඩන්තෝ සමාන නෙමෙයි. අස්සා සමං රතහානි ආකඩ්ඩන්තෝ වහා දුවති කිප්පං ධාවಂತಿ. ආකඩ්ඩන්තෝනේ. ආකඩ්ඩන්තෝ. අදිනාට මොකද්ද පාලියෙන් කියන්නේ? ආකඩ්ඩති. ආකඩ්ඩති. ඊළඟ වාක්‍යය. පහ මේ භික්ෂූන් සත්නම අතුරෙන් තෙවන්නා මනාසේ සිල් නොරකි. ඉමේසං සත්තන්නං භික්ඛූණං තතියෝ සාධුකං සීලානි න රක්ඛති. ඔව්. එතනත් භික්ෂූන් සත්නම අතුරෙන් කියද්දී චට්ටි බහුවචන පාවිච්චි කරන්නත් පුළුවන්, සත්තමී බහුවචන පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ අර්ථ දෙකම නැත්නම් ඒ ප්‍රයෝග දෙකම නිර්ධාරණාර්ථය ප්‍රකාශ කරනවා. ඊළඟට සිල් රකී කියද්දී සීලං රක්ඛති, සීලං නරක්ඛති නේද? ඒක වචනෙන් තිබ්බත් ප්‍රමාණවත් සීලය කියන්නේ. ඊළඟ 6 ඒ වෙලෙන්දෝ 12 දෙන බුදුන් වෙතට ගොස් ධර්මය ඇසීමට එක් පසෙක හිඳගත්හ. තේ ද්වාදස වාණිජා බුද්ධස්ස සන්තිකං ගන්්වා ධම්මං සුනිතුං ඒකං අන්තං නිසීදින්සු. ඔව්. නිසීදින්සු. ඒකං අන්තං. ඒක තමයි සංදි වෙලා ඉන්නේ මොකද්ද? ඒකමන්තං. ඔව් ඒකමන්තං කියලා නේද? ඒකමන්තං නිසීදින්සු. එතකොට ඒකමන්තං කියන පදේ හිඳගත්ත කියන ක්‍රියාවට ක්‍රියා විශේෂණයක් වෙනවා. ဒုတိ යායි භක්ති ක්‍රියා විශේෂණයක්. එහෙම. අන්ත ශබ්දයේ ဒုတိ යාවට වර්ණන් වෙලයි හැදෙන්නේ. ඊළඟ 7 සොරෙක් හදිසියෙන් අවුත් මාගේ කුඩයගෙන දිව්වේය. චෝරෝ සහසා ආගම්ම මයිහං ඡත්තං ආදාය ධාවි. ඔව්. ඊළඟ 8 මාගේ මිත්‍රයාගේ පුත්‍රයන් 5 දෙන අතුරින් තෙවැනියා දුකසේ ඉගෙන ගනි. මයිහං මිත්තස්ස පංචන්නම් පුත්තානං තතියෝ දුක්ඛං උග්ගන්හාති. ඔව් එහෙම තමයි නේද? පුත්‍රයන් 5 දෙනා අතරින් කියපුවාම නිර්ධාරණාර්ථයේ චට්ටි හෝ සත්තමි තෙවැනියා කියද්දී ක්‍රම සංඛ්‍යාවක් 3 දෙනෙක් ගැන නෙමෙයි 3 වැන්නා ගැනයි මේ කියන්නේ. ඒක නිසා තයෝ නෙමෙයි තතියෝ. තයෝ නොවේ තතියෝ. ඒ නිසා ඒක වචනයි. ඒක හින්දායි අවසානට උග්ගන්හාති ඒක වචනේ. ඊළඟ 9 ඔව්හු හෙමින් ගම් ඉවුරට ගොස් එහි ඇවිද වෙන්ව හැරී ආහ. තේ සනිකං ගංගාය කූලං ගන්්වා තත්ථ ආහින්දිත්වා විසුං පච්චා ගච්ඡෙන්සු. ආයත් කියන්න බලන්න. තේ සනිකං ගංගාය කූලං ගන්්වා තත්ථ ආහින්දිත්වා විසුං පච්චා ගච්ඡෙන්සු. ඔව් වෙන්ම කියන එක නේද? විසුං කියලා වෙනම දාන්නට ඕනේ. වෙන්ම ක්‍රියා විශේෂණය. ක්‍රියා විශේෂණ පදේ දාන්නට ඕනේ විසුං කියලා නේද? හැරි එනව නේද? පති ආගච්ඡති කියන එක තමයි ඔය පච්චා ගච්ඡති කියලා වෙන්නේ. ඉස්සරහට දෙවෙනි පොතේදී හම්බ වෙනවා. පති ආගච්ඡති. ඕකෙන් හැදෙනවා පච්චා ගච්ඡති කියලා නේද?
පච්චා ගච්ඡති. इ ආගච්ඡති. මේ කාර්යයට යකාරයක් වෙලා මේක ආගච්ඡති. ඊළඟට ස්වරයේ සමග එක්කාසු වෙලා හැදෙනවා. පච්චා ගච්ඡති නේද? පච්චා ගච්ඡති. මේ ආගච්ඡති කියන වචනයත් ආපූර්ව ගමු ධාතුවට ති ප්‍රත්‍යක්කාසු වෙලා ආගච්ඡති. ගමු ධාතුවෙන් හැදෙනවා ගච්ඡති. මේ පදේ විශේෂ කොට පහලින් අධෝලිපියක් විදිහට දීලා තියෙනවා නේද? හැරි ආහ පච්චා ගච්ඡින්සු. එහෙමයි. මෙතනදී මට කියන්නට අවශ්‍ය උනේ ඒක නිසා අපට මේ පදයක් දෙස බලපුවාම ඒ පදේ ආරම්භය ඒ කියන්නේ අපි අර මේකේ තියෙන හැම පදයක්ම මතකයෙන් කටපාඩමින් දරා ගන්නව නෙවෙයිනේ. මේකේ තියෙන සමස්තය නියෝජනය කරන අදහස් ටිකක් අපේ ඔළුවේ තියෙනවා. අන්නේ මූලික ටික ඒ බේසික් එක තමයි මේ ව්‍යාකරණය තුල අපි දැනගන්නේ. ඒක නිසා මෙහෙමයි වෙන්නේ කියලා સિદ્ધාන්තය හරියට අපි දැනගත්තොත් පච්චාගච්ඡති එක්වරම අදහසක් එන්නේ නැහැ කියලා අපි හිතමුකෝ. එහෙනම් මේ ව්‍යාකරණයෙන් අපි පොඩ්ඩක් හිතලා බලනවා මෙහෙම පදයක් කොහොමද හැදෙන්නේ? ඒ වෙලාවේදී වැටහෙනවා මෙතන තියෙන සංධියක් සංධිය කුමක්ද කියලා මේ උඩ ඉඳන් යටට ආවා වගේ අපි යට ඉඳන් උඩට හිතාගෙන යනවා. එතකොට වැටෙනවා මේ පති ආගච්ඡති. එතකොට තේරෙනවා ආගච්ඡති කියන්නේ ඒමක්. පති ආගච්ඡති කියන්නේ ආපසු ඒමක් වෙනවා මේ කියන්නේ. අන්න ඒකයි මේ ව්‍යාකරණයේ හැදෑරීමේ තියෙන වටිනාකම. සැක නැහැ. අර්ථයක් ගත්තාම සැක නැහැ. මොකද මේ ව්‍යාකරණය දැනගෙන මෙතනින් නතර කරන්නට නෙමෙයිනේ. පැහැදිලිවම මේක පෙළට අට කතාවට ගිහිල්ලා භාෂා භාවිතය තුළ ධර්මයේ දැනගන්නට උපකාරක වෙන්නට ඕන. ඒක නිසා එතනටයි මේක යෙදෙන්නේ. ඒ නිසා දෙවෙනි පොතට ගියපුවාම මේ කාරණා දීර්ඝව කතා කරනවා. සංධි සමාස තද්ධිත දැනට මේ මට්ටමට අපි දැනගෙන යන් ඉදිරියට මේ වගේ දෙයක් මුණ ගැසෙනවා. මේ අදහස. ඊළඟ වාක්‍ය 10 ඔහුගේ සැවනි සොහොයුරාගේ දෙවැනි දුව වහා ඉගෙන ගනි. තස්ස ඡට්ඨන්නං භාතුස්ස ဒ ුතියා ධීතා සීඝං උග්ගන්හාති. ක්‍රම සංඛ්‍යාව හැම වෙලේම මතක තියාගන්න. ඒක වචනයි. ඒක වචනයි. එතකොට චහ කියන්නේ බහු වචනේ, ඡට්ට කියන්නේ ඒක වචන අවස්ථාව. එහෙනම් මෙතන කියන්නේ 6 වෙනි සොහොයුරාගේ. එහෙනම් සොහොයුරෝ 6 දෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. 6 වෙනි සොහොයුරා ගැන. එහෙනම් අදහස ඒක වචන. එහෙනම් චට්ටන්නම් භාතුනෝ නැත්නම් චට්ටන්නම් භාතුස්ස කියලා දාන්නට බෑ ප්‍රයෝගය අපිට. මොකද චට්ටන්නම් කිව්වොත් යනවා බහු වචනෙට. භාතුස්ස කිව්වොත් ඒක වචන. එහෙම. චට්ටන්නම් මේක මේ චට්ඨ කියන පදේ වර්ණගෙනවන්නේ සනස. වර්ණගෙනවා. එතකොට ඒක වචනෙන් කියවෙන්නේ. ඒක වචනෙන් කියවෙන්නේ 6 වෙනි එක් පුද්ගලයෙකු ගැන කියවෙන්නේ. එහෙමයි. වර්ණගෙන විදිහට හිතා ගන්න මාරුයි ඒක.
චට්ට ශබ්දය සාමාන්‍යයි පුරුෂ ශබ්දය තියෙන්නේ. චට්ඨෝ චට්ටහෝ චට්ටහ චට්ටහං චට්ටේ චට්ඨස්ස කියලාද එතකොට එන්නේ? චට්ටහස්ස නැත් කියන්නේ මෙතනදී දැනගන්නට ඕන කාරණය එහෙමයි. දැන් අපි මේ දැන් මේ වාක්‍යම අපි තේරුම් කරගනිමු. ඔහුගේ සවැනි සහෝයුරාගේ සොහොයුරා කීවෙනි සොහොයුරාද? 6 වෙනි. 6 වෙනි සොහොයුරා. එහෙනම් 6 වෙනි සොහොයුරෝ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. නෑ එක්කෙනයි. එක්කෙනා. ඒකයි කියන්නේ මෙතනදී අපි චට්ට කියන වචනේ වර්ණම් වෙන්නට ඕනේ ඒක වචනේ. හේතුව මේ කියවෙන සොහොයුරෙක් ගැන. බහු වචනේ වර්ණම් වෙනවා කියලා කිව්වේ ඇයි? බහුවචනෙන් ඔක්කොමලා ගැනනේ කියවෙන්නේ. ඔව් අපි හිතමු දැන් මෙතනට ආව කියමුකෝ පවුලේ සහෝදර සහෝදරියෝ ඔක්කොමලා. ඔව් 10 දෙනෙක් ඉන්න හරිද? ඔන්න එක පවුලක් ඒ ගමක පවුල් 10ක් තියෙනවා. ඒ පවුල් 10ම ළමයි 10 දෙනා ඉන්නවා කියන්නේ. ඒ හැම පවුලෙම එක්කෙනා එනවා. ඒ ආපුවම මම කියනවා මෙතන ඉන්න පිරිසගෙන් 6 වෙනි සොහොයුරෝ කියලා. මේ ඒ ගෙදර 6 වෙනි සොහොයුරු. 6 වෙනි සොහොයුරා කියොත් එක ගෙදරක ඉන්න එක සොහොයුරෙක් ගැන කියන්නේ. ඊළඟට 6 වෙනි සොහොයුරෝ කියොත් මේ ගෙවල් 10 ඉන්න 6 වෙනි ඉලක්කමේ සොහොයුරන් පිළිබඳව මේ කියන්නේ. අන්න ඒකයි මම කියවේ එතනදී චට්ටන්නම් කියලා වර්ණම් ගන්න පුළුවන්. චට්ට වචනේ බහු වචනේ ගන්න පුළුවන්. නැත්නම් චට්ට කියන එකෙන් අදහස් වන්නේ 6 වෙන්නා පුරවනවා. ඒකමයි අදහස. ඉතින් ගෙවල් 10 පිළිබඳ වෙන වෙනම සැලකුවොත් මේ ගෙදර 6 වෙන්නා පුරවන්නේ එක්කෙනෙක්. ඊළඟ ගෙදර 6 වෙන්නා පුරවන්නේ තව කෙනෙක්. ඒකයි. මේ වාක්‍යයට අදාළ මේ අනුව ගලපගත්තොත් එහෙම නැත්නම් 6 වෙනි අපි කියමුකෝ වෙනම කාරණයක් අපි කියමුකෝ තට්ටු 10 ගෙවල් පොලිමක් තියෙනවා කියලා. මේ නිවාසයන්හි සවැනි මහල්හි නේද? මේ නිවාසයන්හි සවැනි මහල්හි බොහෝ මිනිස්සු වසත්. එතකොට ඒ හැම ගොඩනැගිල්ලකම තියෙන 6 වෙනි තට්ටුවේ කියලා අන්න ඒකයි අදහස. අන්න ඒ වෙලාවේදී සවැනි මහල්හි කිව්වොත් චට්ටේසු තලේසු කියලා එනවා. එහෙම. එතනදී තමයි මේ චට්ට කියන එක බහුවචනයට නම් වෙන්නේ. නැතුව මේ වගේ තැනකදී මේ ප්‍රකාශ කරන්නේ ඔහුගේ 6 වෙනි සොහොයුරාගේ පැහැදිලිම එක්කෙන. ඒක නිසා 6 වෙනි කියන එක බහුවචනයකට යන්න බෑ. ඒක වචනෙන්මයි තියෙන්න ඕනේ. ඒ අදහසයි කියන්නට ඕන. පැහැදිලි නේද? එහෙම. එතකොට හදන්න බලන්නේ වාක්‍ය. තස්ස චට්ඨස්ස භාතුස්ස ဒ ුතියා ධීතා සීඝං උග්ගන්හාති. ඔව්. ඊළඟ 11. ගොවිතෙම ගොනෙකු දැඩි ලෙස බැඳ කුඹුරට ගෙන ගොස් සීසෑවේය. කස්සකෝ ගෝණං දල්හං බන්ධිත්වා කෙත්තං හරිත්වා කසි. කසි. ඔව්. දැඩි ලෙස බැඳ නේද? දල්හං බන්ධිත්වා. නැත්නම් ගාල්හං බන්ධිත්වා. එහෙමත් කියන්නේ. ගාල්හං බන්ධිත්වා. ඒත් දැඩි විදියට. ඊළඟ 12. රජතෙම රාජ්‍ය 4 කොටසකට බෙදා පුතුන් සිව් දෙනාට දුන්නේය. භූපති රජ්ජං චතුධා විභජිත්වා චතුන්නං පුත්තානං දදි. ඔව්. එතන චතුන්නං පුත්තානං මොකද විභක්තිය? චතුත්ථි බහුවචන. චතුත්ථි බහුවචනයි. 4 කොටසකට අධෝලිපියක් දෙනවා. චතුද්ධා විභාග කිරීම. චතුත්ථේහි තඨා කියලා අපි කියවේ නේද? නෑ. ඒ චතු සහ චහ શબ્ද කරෙන් තහ සහ ඨ වෙනවා කියලානේ. ඊට අතිරේකව අපි විභාගයේ ධාච නේද? බාලාවතත් සූත්‍රයක් වෙනවා කියවේ. විභාග කොටස් කිරීමෙහිදී ධා කියන ප්‍රත්‍ය යොදන්නට පුළුවන්. චතු එකතු කිරීම ධා ප්‍රත්‍ය චතු ධා කියන තද්ධිත නාමය හැදෙනවා. චතුධා 4 කොටසකට.
ඔය විදිහට තමයි මේ අභ්‍යාසයනේ. එතකොට මේ අභ්‍යාසය තුළ අපි කතා කරනවා ක්‍රියා විශේෂණ, ඒ වගේම නිර්ධාරණාර්ථ සම්බන්ධය, ඒ වගේම ක්‍රම සංඛ්‍යා පිළිබඳව. ඊළඟට අපට තියෙනවා පාඩම අවසන් කරන්නට කලින් කාරක විස්තරය කියලා. කාරක විස්තරය. මේ භාෂාවේ යෙදෙන වැදගත්ම කොටසක් තමයි මේ කාරක විස්තරය කියන්නේ. ඕනෑම භාෂාවක සිංහල වේවා, සංස්කෘත වේවා, පාලි හෝ වේවා මේ භාෂාවේ යෙදෙන ඊටාම වැදගත් අදහසක්, සංකල්පයක් මේ කාරක කියන්නේ. අපි මේකේ තියෙන විග්‍රහයම යන්කෝ දුරකට කියනවා පුරිසෝ රුක්ඛං චින්දති. මිනිසා ගස කපයි කී කලෙහි පුරිසෝ යන්න සිඳීමේ ක්‍රියාව කරන්නා බැවින් කර්තෘ නම් වේ. කර්තෘ. එතකොට කර්තෘ කියන්නේ කවුද? ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා නේද? ක්‍රියාව කරන කෙනා. රුක්ඛං කියන්නේ ඒ ක්‍රියාවට යටත් වෙන දේ. ඔව්. මොකක්ද ඒ කරන ක්‍රියාව කියලා? ඔව්. රුක්ඛං යන සිඳීම ලබන බැවින්. ඒ කියන්නේ කර්තෘ යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවට අදාළ දේ ලබන්නේ, ඒ ක්‍රියාවට අදාළ දේ විඳින්නේ මෙන්න මේ කර්මය කියන එක. නේද? රුක්ඛං යන සිඳීම ලබනවා නේද? අන්න කර්තෘ සිඳීම් ක්‍රියාව සිදු කරන්නේ, ඒ ක්‍රියාව ලබන්නේ රුක්ඛං. ඒකට අපි කියනවා කර්මය කියලා. කම්ම නම් වේ. චින්දති යනු පුරුෂයාගේ ක්‍රියාවයි. පුරුෂයා කරන ක්‍රියාව මොකද්ද? චින්දති, සිඳීම. මේ කර්තෘ කර්මාදීන්ට කාරක යන නමක් ඇත්තේයි. ඒ වචනයේ අර්ථය නම් කාරක කියන්නේ ඇයි? ක්‍රියාව සම්පාදනය කරන්නා කියන අර්ථය. ඒ කියන්නේ මේ ක්‍රියා සිද්ධියට, ක්‍රියාවේ සිදුවීමට උපකාර කරන පද කියන අර්ථෙම තියෙනවා. උපකාර කරන පද. මේක අමුතුවෙන් දැන් මෙතනට වෙනම කියලා දුන්නට මේ වෙද්දී අපි මේ කාරක විස්තරේ සම්පූර්ණයෙන් මේ අභ්‍යාසවලදී දැනගෙන කියවනකොට ටක් ගාලා තේරුණා. කියවනකොට තේරුණා මොකද්ද කියන්නේ? ඔව් ඒක තමයි. නමුත් ඒ අවබෝධය දැන් තියෙන නිසා මෙතනදී මේක කියා දුන්නාම පැහැදිලිවම වැටෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒක නිසා කාරක කියලා කියන්නේ මොනවද? මේ අවසාන ක්‍රියාවට උපකාරක වන පද ටික තමයි මේ කාරක කියලා කියන්නේ. එහෙම නේද? ක්‍රියාව සම්පාදනය කරන්නා කියන අර්ථයයි. ඒ අර්ථයෙන් ප්‍රධාන වශයෙන් ගන්නේ කර්තෘ හෙවත් කර්තෘකාරකය, ප්‍රධාන කාරකය වෙන්නේ කර්තෘකාරකය. අප්‍රධාන වශයෙන් ගන්නවා කර්මකාරක, කරණකාරක, සම්ප්‍රදානකාරක, අපදානකාරක, ආධාරකාරක කියලා නේද? ඔතන ප්‍රධාන සහ අප්‍රධානකාරක කියලා කියන්නේ උක්තකාරක සහ ඔය කාරක අපි බෙදනවා උක්තකාරක සහ අනුක්තකාරක කියලා. ඒ උක්තකාරක අවස්ථාවද තමයි ඔය කියන කර්තෘකාරක එන්නේ. ඉතිරි විභක්ති ටික තමයි අනුක්තකාරක කියන්නේ අප්‍රධාන අවස්ථාවේ කියන්නේ. උක්ත අනුක්තය කියන්නේ කුමක්ද කියලා අපි කතා කරමු ඉස්සරහට. මෙතනදී එතකොට කීවා දැන් විභක්ති කීයක් කතා කරනවද අපි? විභක්ති 9ක් තියෙනවා. 9ක් කතා කරනවා. එතනදී ආලපනයත් පඨමාවටම සමානයිනේ. එහෙමයි. ඒකත් ඒ තුළ බහලා කතා කරොත් අපි විභක්ති ප්‍රධාන වශයෙන් 8ක් කතා කරනවා නේද? මෙතනදී කාරක කීයක් කතා කරනවද? කාරක 5යි. අප්‍රධාන කාරක 5යි. ප්‍රධාන කාරක 1යි. නේද? ඔක කියනවා කර්තා කර්මච කරණං සම්ප්‍රදානං තතහිවච අපාදානාධිකරණ මිත්‍යාහු කාරකානි ෂට් කියලා. කර්තා කර්මච කරණං, කර්තා කර්තෘ විභක්ති, කර්මච කර්ම විභක්ති, කරණං කරණ විභක්ති, සම්ප්‍රදානං සම්පදාන විභක්ති නැත්නම් චතුර්ථ විභක්ති. තතහිවච අපාදානාධිකරණ මිත්‍යාහු. අපාදාන කියන්නේ පංචමී විභක්තිය, අධිකරණ කියන්නේ සප්තමී විභක්තිය. මෙන්න මේ ටික තමයි ෂට් කාරකයන් කියලා සංස්කෘතයේ කියන්නේ. ඒක නිසා බලන්න එතකොට මෙතන නැත්තේ මොනවද?
ද්විතියාව නෑ නිසා. ඔව්. ဒုတိ යව නැද්ද මේක? කර්මය වෙන්නේ ද්විතියාවනේ. ඔව්. නැත්තේ? කරණ තතියාවනේ. ඔව්. ආලපනය දැම්මනේ මේ පටමාවට ඒක නිසා ආලපනේ නෑ කියලා ගන්නට අවශ්‍ය නැහැ. ඔව්. ආලපනේ එතන ප්‍රමුඛ වෙන දෙයක් නෙමෙයි. මෙතන ඊට පස්සේ තතියයි භක්තියත් ඔක ඇතුලේ තියෙනවා. ඒක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නැත්තේ උතන චට්ටි විභක්තිය. චට්ටි විභක්තිය. මොකද කාරක කියන වචනේ අර්ථෙම මොකද්ද? ක්‍රියාසිද්ධියට උපකාරක වන්නා වූ පදයක්. එහෙමයි. කාරක කියලා කියන්නේ කොහොමද? ක්‍රියාසිද්ධියට මේ ක්‍රියාව සිදුවීමට උපකාර කරන පදය තමයි කාරක කියලා කියන්නේ. ඒක නිසා චට්ටි විභක්තිය අපි ගන්නෙ නැහැ. ඒ විදිහට ක්‍රියාසිද්ධියට ඒකාන්තයෙන් උපකාරක වන පදයක් කියලා. මේ ටික කතා කරමු. මේ ටික කතා කරලා ඉවර වෙලා අවසානට මේ අදහස තුළ අපට තේරුම් ගන්නට පුළුවන් ඇයි චට්ටි විභක්තිය එන්නේ නැත්තේ කියලා නේ. මේ විදිහට කියන්නම්. එතකොට පැහැදිලි වෙයි. ඉස්ලාම කියනවා. දැන් එතකොට කාරක කියන අදහස පැහැදිලි නේද? එහෙමයි. ක්‍රියාව සම්පාදනය කරන කෙනාට අන්න හරි. ඒ අදහස ගත්තා නම් හරි. ක්‍රියාසිද්ධියට ක්‍රියාව සිදුවීම සඳහා උපකාරක වෙන පදයක්. පළවෙනි අවස්ථාව තමයි කර්තෘකාරකය කියන්නේ. මේ කර්තෘකාරක. දෙවෙනි එක මොකද්ද? කර්මකාරකනේ. තුන්වෙනි එක කරණකාරකය. හතරවෙනි එක සම්ප්‍රදාන කාරකය. පස්වෙනි එක අපාදාන කාරකයනේ. හයවෙනි එක ආධාර කාරක. නැත්නම් ඔකට අධිකරණ කියලාත් කියනවා. කර්තෘකාරක අවස්ථාවේ දෙන විභක්ති ටික මොනවද? ඒක අන්තිමට ලියමුකනේ. එහෙම. අපි කතා කරලා පඨමා තතියා දෙක තමයි කර්තෘකාරකෙ තියෙන්නේ. මෙන්න මේ බෝල ගැලහිලා යනවා. කියලා කොච්චර තියෙනවද? විනාඩි 27ක් තව තියෙනවා. තව විනාඩි 40ක්. අයම ටයිම් දාලා තියෙන්නේ නෑ ඒකේ හાર્ඩ් එකේ කැපැසිටි එක තව විනාඩි 46කටයි තියෙන්නේ. 46. ඊට කලින් ඉවර වෙනවා. කියන්නේ බෑ මම. ඈ? නතර කරලා ගන්න ඕනේද? එතකොට බලන්න පළවෙනි එක කියනවා අංක 1 මෙහි ක්‍රියාව කරන්නා කර්තෘකාරකයෙහි වැටේ. ක්‍රියාව කරන්නා නේද? ඒකෙන් තේරුම් ගන්න කර්තෘකාරකය කියන්නේ මේ ඒකාන්ත යම් විභක්තියක් කියනවා එහෙම නෙවෙයි. එහෙම. නේද? කර්තෘ වශයෙන් ක්‍රියාවට උපකාරක වෙනවා. කර්තෘ වශයෙන් ක්‍රියාවට උපකාරක වෙනවා. අන්න ඒ උපකාරක වන පදේ විභක්ති කීපයක තියෙන්නට පුළුවන්. නේද? ඒකයි කියන්නේ කර්තෘකාරකය කියන්නේ එකක්, විභක්තිය කියන්නේ තව එකක්. හැබැයි මේක එකක් කියලා වෙන් කළාට ওই දෙක අතර සම්බන්ධයක් තියෙනවා. හරි. ඒක ඔන්න යට කියනවා
සම්බන්ධය මොකද්ද? ඒ කර්තෘකාරක අවස්ථාවකදී පඨමා විභක්තියද තතියා විභක්තියද මේ සඳහා යෙදී හැක. අන්න කියනවා. විභක්ති වශයෙන් ගත්තොත් කර්තෘකාරකයේ තියෙන්නේ පඨමා විභක්තියත් තතියා විභක්තිය. කර්තෘ පඨමාවෙන් සිටි කල උක්ත කර්තෘයයි කියනු ලැබේ. තතියාවෙන් සිටි විට අනුක්ත කර්තෘයයි කියනු ලැබේ. පැහැදිලි නේද? එහෙනම් කර්තෘකාරක අවස්ථාවේ විභක්ති කීයක් කීවද? දෙකයි. පඨමා විභක්තියයි තතියා විභක්තියයි. එතනින් පඨමා විභක්තිය පාවිච්චි කරන්නේ කර්තෘ උක්ත වුණා. තතියා විභක්තිය පාවිච්චි කරන්නේ කර්තෘ අනුක්ත වුණා. එහෙනම් තේරුම් ගන්න කර්තෘකාරක අවස්ථාවේදී විභක්ති දෙකක් නියෝජනය වෙනවා. එකක් පඨමා විභක්තිය, අනික තතියා විභක්තිය. පැහැදිලිනේ? එහෙනම් ඊළඟට මෙතන පාවිච්චි වුණ වචනයක් උක්ත කර්තෘ සහ අනුක්ත කර්තෘ කියලා. එහෙම. මොකක්ද උක්ත කියන්නේ, මොකක්ද අනුක්ත කියන්නේ? සිංහල තමයි පොඩ්ඩක් තේරෙන්නේ. ඒකද? ඇත්තටම පාලියේ ওই වචනේ වුත්ත. ඒක අපි සිංහල නැත්නම් සංස්කෘතේ පාවිච්චි කරන උක්ත කියලා. ඒකෙන් අදහස් වන්නේ දැන් පාලිය වචනේ තියෙනවා වුත්ත කියන්නේ ඇයි? කියන්න. ඔව් කියන ලද. ප්‍රකාශ කරන ලද. එහෙනම් උක්ත කියලා කියන්නේ ප්‍රකාශයටපත් උණු. කියන ලද කියන අදහසයි. එහෙනම් මෙතනදී උක්ත කියලා ගන්නේ ක්‍රියාවෙන් ප්‍රකාශ කරන ලද කියන අර්ථය. උක්ත කර්තෘ කියලා කියන්නේ එහෙනම් හොඳට බලන්න ඒ වාක්‍යයේ ක්‍රියාවෙන් ප්‍රකාශනය වන්නේ වෙන පදයක් ගැන නෙමෙයි ප්‍රධාන වශයෙන්. ඔය අපි කර්තෘ පඨමා විභක්තියෙන් වචනයක් පිළිටවනවනේ. එහෙම. අන්නේ වචනයමයි ප්‍රකාශ වන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් පුරුෂයා ගස කපයි. නේද? කපයි කියන ක්‍රියාව ගාවට විමසලා නේද? ඒහා සම්බන්ධව කරන කෙනා පිළිබඳ විමසුවොත් ප්‍රකාශ වන්නේ පැහැදිලිවම පුරුෂයා පිළිබඳව. එහෙමයි. නේද? ඒ ක්‍රියාවෙන් ප්‍රකාශනය වන්නේ පුරුෂයාමයි. පුරුෂයා ගස කපයි. වාක්‍ය දෙකක් ලියන්නම්. එක වාක්‍යයක් මම ලියනවා. පුරුෂයා ගස කපයි. තව වාක්‍යයක් මම ලියනවා. ගස පුරුෂයා විසින් කැපේ. කොහොම ලියනවා? ඔය දෙවෙනි වාක්‍යයෙන් ලේසි ඒ උක්තේ තේරුම් ගන්න. කැපෙයි. කැපෙයි කියන ඒ ක්‍රියා අදහස තුළ බලන්නේ ක්‍රියාවෙන් ප්‍රකාශ වන්නේ පුරුෂයා පිළිබඳවද ගහ පිළිබඳව? කැපේ. ගහ පිළිබඳව කියේ. ගහ පිළිබඳව නේද? එහෙනම් පැහැදිලිවම මේ කැපෙයි කියන ක්‍රියාවට අදාළව උක්තය කවුද? ගහද පුරුෂයාද? ගස තමයි උක්තය. එහෙනම් මතක තියාගන්න මේ වාක්‍ය දෙවෙනි වාක්‍ය උක්තය ගස. මේ වාක්‍ය රටාවට අපි මොකද්ද කියන්නේ? කර්මකාරක. එහෙනම් මේකේ කියවන්නේ ඒක දෙවෙනි වාක්‍ය කියවෙනවා. කර්මකාරකයේදී උක්ත වෙන්නේ කර්මය කියලා. මෙන්න මේකයි අදහස. ක්‍රියාව ගාවට ගිහිල්ලා විමසපුවාම ක්‍රියාවෙන් ප්‍රකාශනය වන්නේ උක්ත වන්නේ කියන ලද්දේ මෙන්න මේ පදයයි මොකද්ද? ගස. ඒකයි මේකට උක්තය කියලා කියන්නේ. එහෙනම් කපයි කියන තැනට ගිහිල්ලා ක්‍රියාව විමසපුවාමද ඒ ක්‍රියාවෙන් ප්‍රධානයෙන් ප්‍රකාශනය වන්නේ ඒක කරන කෙනා. කපයි. එයා තමයි ඒකට උක්ත වෙන්නේ. එයා තමයි උක්තය. ඒකයි පුරුෂයා කියන පදයට අපි උක්ත කර්තෘ කියලා මේ කියන්නේ. දෙවෙනි අවස්ථාවේදී එතෙන්දී අරයා මේ කර්තෘපදයේ උක්ත නැති හින්දා තමයි යාට අනුක්ත කියලා. අන්න හරි. මොකද කර්මයෙන් උක්ත වෙලා තියෙන්නේ. කර්මය උක්ත වෙලා තියෙන්නේ. හැබැයි එහෙම වුණාට පුරුෂයා කියන එක්කෙනා කොහොමත් කර්තෘම තමයි. හැබැයි මෙතනදී උක්ත නැති නිසා යාට කියනවා අනුක්ත කර්තෘ කියලා. උක්ත නොවූ කර්මය අනුක්ත කර්තෘ. මෙතනදී උක්ත කර්තෘ ඒක නිසා මේ කර්තෘ උක්ත වෙලා තියෙන ඒක නිසා උක්ත කර්තෘ කියලා කියනවා. මම හිතන්නේ අදහස පැහැදිලි වෙන්නට ඕන. එහෙමයි. බලන්නකෝ මේ වාක්‍ය ආයෙත් කියවලා
කර්තෘ පඨමාවෙන් සිටි කල පළවෙනි වාක්‍ය පුරුෂයා කියන උක්ත කර්තෘයයි කියනු ලැබේ. පුරුෂයා මේ පදයට අපි කියන උක්ත කර්තෘ කියලා. තතියාවෙන් සිටි විට අනුක්ත කර්තෘ. ඔව්. මේ පුරුෂයා විසින් කියලා. තතියාවෙන් සිටි විට අනුක්ත කර්තෘ කියලා කියනවා. පැහැදිලි නේද? ඊළඟට දෙවෙනි වාක්‍ය බලන්නකෝ. එකකින් ඔය අදහස් තවත් තහවුරු කරන්න පුළුවන්. කරනු ලබන දෙය කර්මකාරකයෙහි වැටේ. ඔක බාලාවතාරයේදී කියනවා යං කරෝති තං කම්මං කියලා. කත්තා යං ඉච්ඡිත මනිච්ඡිත මිච්ඡිතා නිච්ඡිතං වා කරෝති ක්‍රියාය සම්බන්ධයති තංච කර්තෘ යම් කැමැති දෙයක් වේවා අකමැති දෙයක් හෝ වේවා කරනවද අන්නේ දේ කර්මය. පැහැදිලිද? එහෙනම් බලන්න මෙතනදී පුරුෂයා කපයි. ඒ කපයි කියන එතනනේ ක්‍රියාව තියෙන්නේ නේද? ඒ ක්‍රියාවට අදාළ දේ මොකද්ද? කරනු ලබන දේ මේ ගස කියන දේ කැපීම. ගස කියන දේ කැපීම. ඒකයි අපි කියන්නේ ගස කියන වචනයට මෙතනදී කර්මය කියලා. කර්මය. ဒုတိ ය විභක්තිය පාලියට පෙරළුව ဒုတိ ය විභක්තිය ඒ ဒုတိ ය විභක්තිය පිහිටවන්නේ කර්මය ප්‍රකාශ කරන්න. කර්මකාරක අවස්ථාව. එතනදී විශේෂ කාරණයක් කියනවා ဒုတိ ය විභක්තියද පඨමා විභක්තියද මේ සඳහා යෙදිය හැකි. ඒ කියන්නේ කර්මකාරකයේ සඳහා ဒုတိ ය විභක්තියත් පඨමා විභක්තියත් දෙකම යොදන්න පුළුවන්. කර්මයේ ဒုတိ යවෙන් සිටි කල අනුක්තයි. පඨමාවෙන් සිටි කල උක්තයි. හරිද? එතකොට අපි ඒ කරුණු දෙක ලියා ගමුකෝ. කර්තෘකාරක විභක්ති කීයක් කියවද? කර්තෘකාරක දෙකයි. එකක් පඨම අනික තතිය. තතිය විභක්ති. කර්තෘකාර ඊළඟට කර්මකාරක විභක්ති කීයක් කියවද? එකයි. ඔව් දෙකක් තියෙනවා නේද? එකක් පඨම අනික ဒုတိ ය. කර්මකාරක. අපි මෙන්න මේ වාක්‍ය පාලියට පෙරලමුකෝ. එතකොට ඒක පැහැදිලි වෙනවා. පුරුෂයා ගස කපයි. පෙරලන්න බලන්න පාලියට. පුරිසෝ රුක්ඛං චින්දති. පුරිසෝ රුක්ඛං චින්දති. දෙවෙනි වාක්‍ය ගස පුරුෂයා විසින් කැපේ. පුරිසේන රුක්ඛං චින්දීයතිද? ඔව් පුරිසේන රුක්ඛං චින්දීයති. මතක තියාගන්න මෙතන රුක්ඛ ශබ්දය නපුංසක නිසායි රුක්ඛං කියලා ආවේ. දැන් මෙතනදී අවසාන ක්‍රියාව චින්දතිනේ පළවෙනි වාක්‍යය. ඊට අදාළ කර්තෘ කවුද? පුරිසෝ නේද? පුරිසෝ. මම මේක කියන්නම් A කියලා. මේක කියන්නම් B කියලා. මේක C මේක D. මේ පහසුවට හදාගත්තේ. එහෙනම් මේ පළවෙනි වාක්‍ය රටාවේ මේ පුරිසෝ කියන්නේ වාක්‍යයේ කර්තෘ නම් කර්තෘ ප්‍රකාශන අවස්ථාවක්. මෙතනදී කර්තෘ උක්තයිද අනුක්තයිද? උක්තයි. උක්ත කර්තෘ මොකක්ද විභක්තිය? පඨම. ඒ කියන්නේ මෙන්න මේ A කියන අවස්ථාවයි මේ දාලා තියෙන්නේ නේද? එහෙම. පළවෙනි වාක්‍යෙදී රුක්ඛං කියන්නේ මොකද්ද මේ? ဒုတိ ය. ඔව්. කර්මය නේද? කර්මය. එහෙනම් කර්මය කර්මකාරක පදයක් මේක. ඒ කර්මකාරක පදයට අදාළ මෙතන විභක්තිය මොකද්ද? ဒုတိ ය. ဒုတိ ය. ඒ කියන්නේ මෙන්න මේ D කියන අවස්ථාවයි මේ තියෙන්නේ. දෙවෙනි වාක්‍ය මේ තියෙන්නේ කර්මකාරක වාක්‍යයක්. මේ වාක්‍යයට අදාළව චින්දීයති නේද? මේකේ අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කැපෙයි.
කැපෙයි. ඊට අදාළව උක්තේ මොකද්ද? කැපෙන්නේ ගස. රුක්කහං. රුක්ඛං නේද? මේ රුක්ඛං කියන පදේ මොකක්ද විභක්තිය? පඨම. පඨමා විභක්තිය. සංස දෙකටම රුක්ඛානි කියලා මට හුරුවක් තියෙනවා කටේ. දෙකටම රුක්ඛෝ රුක්ඛා රුක්ඛං රුක්ඛේ රුක්ඛං රුක්ඛානි. ඔව් මේකේ පුල්ලිංග කියලා දීලා තියෙනවානේ. එහෙම. ඊයේද පෙරේදද පාඩමක මට මතකයි චත්තාරි රුක්ඛානි කියලා එක පාඩම. එහෙමයි. ඒක මේ දෙකෙන්ම තියෙනවා. ඔව් මේ චත්තාරි රුක්ඛානි කියලා තියෙනවා. චත්තාරෝ පුරිසා චතුයි පරිසෝහි චත්තාරි රුක්ඛානි චින්දිස්සති. එහෙම. එතකොට මේක මේ අපි ගමු මේ නපුංසකලිංග අවස්ථාව තියෙන රුක්ඛං කියලා. ඒකේ පඨමා විභක්ති රූපය මෙහි තියෙනවා. ඊළඟට මේ වාක්‍ය කර්මකාරක අවස්ථාවේදී කර්මය උක්ත වෙලා නැහැ, කර්මය අනුක්තයි. එහෙනම් මේ පුරිසේන කියන පදේ මොකද විභක්තිය? තතිය. තතියාව. එහෙනම් මේ තියෙන්නේ දී කියන අවස්ථාව. නේද? මම ප්‍රමාණවත් මේ ටික නේද? මොකද මේ උක්තය සහ අනුක්තය හරියටම වැටහෙන්නට ඕන, නැත්නම් කර්මකාරක වාක්‍ය රටාවට ගියපුවාම විවිධාකාර ප්‍රශ්න මතුවෙනවා. බලන්න එතකොට මේ දෙවෙනි වාක්‍යයේ කියපු කාරණේ පැහැදිලි නේද? කරනු ලබන දේ කර්මකාරකෙහි වැටේ. හරි. කර්මකාරකයට අදාළව තියෙන මෙතන ගස කැපීමනේ නේද? එතකොට ගස තමයි කර්මකාරක පදය වෙන්නේ. ඒ කර්මකාරක පදය ဒ ුතියා හෝ පඨම විභක්ති වලින් යෙදෙන්න පුළුවන්. කර්මයේ ဒ ුතියාවෙන් සිටි කල අනුක්තය කියලා කියනවා. එහෙනම් මේ පළවෙනි වාක්‍ය රටාවේ රුක්ඛං කියන එක අනුක්ත කර්මය. ඊළඟට පඨමාවෙන් සිටි කල උක්ත යයි කියනවා. දෙවෙනි වාක්‍ය රටාවේ රුක්ඛං කියන එක උක්ත කර්මය. උක්ත කර්මය. පැහැදිලි නේද කියපු කතාව? ඒක ආයෙත් කියව ගන්න. මොකද ඔය අදහස් දෙක හරියටම වැටහෙන්න ඕන. ඔය පළවෙනි වාක්‍යයේ කියලා දෙන කර්තෘකාරකය සහ කර්මකාරකය. වාක්‍ය ප්‍රයෝගවල ඊටාම වැදගත් අවස්ථා දෙක තමයි ඔය කර්තෘකාරක සහ කර්මකාරක අවස්ථා දෙක. කර්තෘ උක්ත වෙන්නේ කොයි වෙලාවේද? කර්මය උක්ත වෙන්නේ කොයි වෙලාවේද? කර්තෘ අනුක්ත වෙන්නේ කොයි වෙලාවේද? කර්මය අනුක්ත වෙන්නේ කොයි වෙලාවේද? හොඳට මතක තියාගන්න. කර්තෘ උක්ත වුණොත් විභක්තිය මොකද්ද? පඨම. අනුක්ත වුණොත් විභක්තිය තතිය. කර්මය උක්ත වුණොත් විභක්තිය මොකද්ද? පඨම. කර්මය අනුක්ත වුණොත් ဒ ුතිය. ද්විතිය. ඔය කාරණා හතර මතක තියාගත්තන පහසුයි. ඊළඟට තුන්වෙනි එක කියනවා කරණකාරකය. මේකේ බලන්න යම් දෙයක් කරන කොටගෙන කියන්නේ උපකාර කරන අර්ථයනේ තියෙන්නේ. යමක උපකාරයෙන් ක්‍රියාව කරනු ලැබේද ඒ දේ කරණකාරකයේහි වැටේ. කරණකාර. එතකොට කාරක කියන වචනේ අර්ථය මොකක්ද ආයෙත් සිහිපත් කරගත්තොත්? කරන ක්‍රියාව සම්පාදනයට උපකාර වෙනවා නේද? ක්‍රියාව සම්පාදනයට උපකාරයක් වෙනවා. එතකොට බලන්න දැන් මෙතන ගස කපයි කියන එක පොරවෙන් ගස කපයි කියවොත් පොරවෙන් කියන වචනය ක්‍රියාවත් හා සමග සංසන්දනය කරන්න ගලපන්න කොයි විදිහටද ක්‍රියාව එක්කලා සම්බන්ධ වෙන්නේ? ආ ක්‍රියාව කරන්න උපකාරය. පොරව හේතු කරගෙන කරන කොටගෙන. ඒකයි මේකට අපි කියන්නේ කරණකාරකය කියලා. උදාහරණයක් කියන්නේ පරසුනා චින්දති. පොරවෙන් කපයි යන තැන ක්‍රියාව සම්පූර්ණ කිරීමට පොරව උපකාරකයි. මේ සඳහා කරණ විභක්තියේදී යුතුයි නේද? යේනවා කෛරතේ තං කරණ. ආයි. කත්තා යේන කරෝති. කර්තෘතෙම යේන කරෝති. යමක් උපකාර කරගෙන ක්‍රියාව කරයිද
පස්සතිවා බලයිද තං ඒ දේ කත්තුස්ස ක්‍රියාසිද්ධිය මතිසේනෝපකාර භූතං ගම්මිතේති කරණං නාම. ඒ කියන්නේ කර්තෘ යමක් උපකාර කරගෙන දෙයක් කරනවා බලනවා නම් අන්න ඒ දේ මේ කර්තෘගේ ක්‍රියාව සිදුවීම සඳහා ඊ타ත්ම උපකාර වනවා කියන අර්ථයෙන් කරණ කියලා අදහස් වෙනවා කියලා මේ බාලාවතාරයේදී කියනවා. කරණේ තතියා කරණේ යෙදෙන්නේ තතියයි භක්තියෙහි. නැත්නම් කරණාර්ථෙහි තතියයි භක්තියයි යෙදෙන්නේ. පැහැදිලි නේද? එතකොට කරණකාරයකට විභක්ති කීයක් කතා කරාද? කරණකාරයට. කරණකාරකයට විභක්ති එකයි. එකයි. නේද? මතක තියාගන්න. කාරක කියන්නේ එක අදහසක්, විභක්ති කියන්නේ තව අදහසක්. එහෙමයි. 4 යමෙකුට දෙනු ලැබේද කැමැති වනු ලැබේද ඒ දෙනු ලබන්නා හෝ කැමැති වනු ලබන්නා සම්ප්‍රදාන කාරකයෙහි වැටේ. පළවෙනි අදහස සම්ප්‍රදාන කාරකය සම්මා පදීයති සම්පදානං කියලා එන්නේ නේද අපට. මනාකොට වූ දීමක් නේද? ඒකනේ අපි මතකනේ පහරක් දෙන අවස්ථාවේදී ළමයා සුනකයාට පහර දෙයි. කොහොමද පාලියට පෙරලන්නේ? බාලකෝ සුනකං. ඔව් අන්න බාලකෝ සුනකං පහරති කියලා අපි කියව නේද? මොකද එතන සම්මා පදීයතේති කියන අර්ථය නැහැ. මනාකොට වූ දීමක් නෙමෙයි නිසා පහර දෙනවා කියන තැනදී චතුර්ථ භක්තියට නම් වන්නේ නැහැ අපි. ဒုတိ ය භක්තිය ගන්නෙ. බලන්න බාලාවතාරයේදී කියනවාක යස්ස ධාතුකාමෝ රෝචතේ ධාරේතේවා තං සම්පදානං. කත්තා පූජා බුද්ධියාවා අනුග්‍රහ බුද්ධියාවා යස්ස ධාතු මිච්ඡති. මේ කර්තෘ අනුග්‍රහ බුද්ධියෙන් යුතුව පූජා බුද්ධියෙන් යුතුව ඒ කියන්නේ මේක මේ කැමැත්තෙන්ම නේද? අනුග්‍රහ පිණිස හිතාගෙනම මේ කරන්නේ. යස්ස ධාතු මිච්ඡති යම් කෙනෙකුට දෙයක් දෙන්නට කැමති වෙනවා. ඔන්න එක අදහසක්. දෙන්නට කැමති වෙනවා. පීතිං කරෝති. මෙතන බලන්නකෝ ඔය හතරවෙනි වාක්‍යයත් එක්ක සසඳන්නේ නැහැ මම මේ කියන ටික. එතකොට යමකට දෙනු ලැබෙයිද කියන අදහස කිව්වා. ඊළඟට පීතිං කරෝති. කැමති වෙනවා. වා ධාරයතේවා. දරා සිටිනවා. නේද? දරනවා කියන අර්ථවලදී. ඒක නම් මෙතනදී භාෂාවතරණදී කියන්නේ නැහැ. එහෙනම් අපි ඒකත් ගමු. ඒ දෙනු ලබන්නා හෝ කැමති වනු ලබන්නා සම්පදාන කාරකයෙහි වැටේ. උදාහරණයක් බලන්නකෝ. භික්ඛූණං චීවරානි දෙන්ති. භික්ඛූණං චීවරානි දෙන්ති. ඕකේ කර්තෘ නැහැ. අපි කියමුකෝ දායකා කියලා. දායකා භික්ඛූණං චීවරානි දෙන්ති. එතකොට ප්‍රධාන වාක්‍ය මොකද්ද? දායකා දෙන්ති. දායකයෝ දෙති. මොනවද දෙන්නේ? සිවුරු. සිවුරු. එතකොට දායකා චීවරානි දෙන්ති. කාටද දෙන්නේ? භික්ඛූණං. අන්න භික්ඛූණං. නේද? යමෙකුට දෙනු ලැබේද ඒ අදහසයි තියෙන්නේ. ඒක නිසායි අපි මේ කියන්නේ සම්ප්‍රදාන කාරකය පාවිච්චි කරන්නට ඕන එතනදී. නේද? කාටද දෙන්නේ? භික්ෂුන් වහන්සේට. ඒක නිසා ඒ භික්ඛූණං කියලා අපි ගත්තේ සම්ප්‍රදාන කාරක අදහස් තියෙන එතන. නේද? භික්ෂූන්ට සිවුරු දෙත් යන තැන දීම ලබන්නේ භික්ෂූහු. එබැවින් භික්ඛූණං යන්න සම්ප්‍රදාන කාරකයේ මේ සඳහා චතුර්ථ විභක්තිය යෙදිය යුතුයි. ඒ සම්ප්‍රදාන කාරකය සඳහා ඒ කියන්නේ අපි මේ කතා කරපු පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් සිදු කරනු ලබන දීමක් ලබන්න. නේද? අන්න ඒ අදහස තමයි මෙතනදී මේ කීවේ. ඊළඟට කැමැතිවනු ලැබේද කියන එක දැන් මේකේ අපිට බාලාවතාරය කියනවා සම්පදානේ චතුත්ථි. ඒ සම්ප්‍රදානාර්ථෙහි චතුත්ථි භක්තිය එන්නේ එක උදාහරණයක් කියනවා සමනස්ස චීවරං දදාති. ඒක මේ අදහසමනේ. ඊළඟට කැමැතිවනු ලැබේද? සමනස්ස රෝචතේ සච්ඡං. සමනස්ස රෝචතේ සච්ඡං. ශ්‍රමණයන් වහන්සේට සත්‍ය රුචි වෙයි. ඔන්න ඔය උදාහරණය තමයි අපිට දෙන්නේ බාලාවතාරයේදී. ඒකයි මේ කියන්නේ යමකට කැමති වෙනවා. නේද? කැමති වන්නේ යමකටද? ඒ දේ සම්ප්‍රදාන කාරක. ඒ කියන්නේ චතුත්ථ විභක්තියට.
මතක තියාගන්න. ඒ උදාහරණ මෙතන නැති වුණත් සමනස්ස රෝචතේ සච්ඡං. එහෙනම් යම් තැනකදී මේ රෝචති කියන වචනය යෙදුනොත් හරිද? අපි අර නමෝ කියන දැන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතන තස්ස භගවතෝ අරහතෝ මොකද විභක්තිය? චතුත්ථි භක්තිය. හේතුව මේ නමෝ කියන වචනේ තියෙනවා. ව්‍යාකරණෙදී අපට කියලා දෙනවා නමෝ යෝගයේදී යොදන්නට ඕන චතුත්ථි භක්තියමයි. අන්න ඒ වගේ තමයි මේ රෝචති ප්‍රිය කිරීම අර්ථයෙහි ක්‍රියාවක් තියෙනවා නම් එතනදී ප්‍රිය කරන්නා ප්‍රිය කිරීමට ලක්වන්නා මොකක්ද විභක්තිය? චතුත්ථි භක්තිය. චතුත්ථි භක්තිය. හරිද? ඒකයි මේ කැමැති වනු ලැබේද කියලා මෙතනින් මේ කියන්නේ මේ ස්වාමින්වහන්සේ. සමනස්ස රෝචතේ සත්‍යං. ශ්‍රමණයන් වහන්සේට සත්‍ය රුචි වේ. ඊළඟට මේක අනික් අදහස නම් කියලා නැහැ. තව තුන්වෙනි අදහස කියනවා යස්ස ධාරයතේ කියලා. යමෙකුට ඒ දරාද යඤ්ඤ දත්තස්ස චත්තං ධාරයතේ. ඡත්‍රයක් දරනවා කාහටද? යඤ්ඤ දත්ත නම් වූ පුද්ගලයාට. ලොකුවට වැටහුන්න නැතත් යම් අදහසක් තියාගන්න. යමකු පිළිබඳව මොකක් හරි දෙයක් දරාගෙන සිටිනවා නම් හරිද? අන්න ඒ දරාගෙන සිටීමට ලක්වන කෙනා දැන් මෙතනදී නම් චත්තං ධාරයතේ ඡත්‍රයක් දරාගෙන සිටිනවා කාහටද? අපි කියමුකෝ භික්ෂුන් වහන්සේට කියලා නේද? එහෙනම් අපි කොහොමද කියන්නේ භාග්‍යතුන් වහන්සේට ඡත්‍රයක් දරයි කියලා? හෙතෙම උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේට ඡත්‍රයක් දරයි. උපාසකෝ බුද්ධස්ස ඡත්තං ධාරයති. අන්න එහෙම එන්නට ඕන. එතන භාග්‍යතුන් වහන්සේට කියද්දි ဒ ුතියාවට අපිට එකවරටම හිතෙන්නේ නේද? අර සිංහල හුරුවට අපිට වැටෙන්නේ ဒ ුතියාව. හැබැයි මෙතනදී කියනවා පැහැදිලිවම ව්‍යාකරණයේදී යස්ස ධාරයතේ තං සම්පදාන. යමකට ඒ දේ දරාගෙන සිටනවා නම් ඒ අර්ථයේදී චතුත්ථි භක්ති. එතකොට ඒක තුන්වෙනි එකනේ සංස. ඔව්. ඒක මෙතන මේ පොතේදී කියලා නෑ. නමුත් දැනගන්න. මෙතනදී මේ ප්‍රමාණය නොදැනගත්තත් ඉතින් කොහොමත් ඉස්සරහට අපට තුන්වෙනි පොත කතා කරද්දී මේ සේරම අපව මුණ ගැසෙනවා. මේ කාරක පිළිබඳව දීර්ඝ විග්‍රහයක්. ඒක නිසා වැටහෙන ප්‍රමාණයෙන් ගන්න මේ පොතේ කියලා තියෙන අදහස් ටික අනිවාර්යෙන් විෂද කරගන්න ප්‍රකට කරගන්න. 5. යමක් කෙරෙන් වෙන් වේද භය වේද ඒ දේහෝ පුද්ගලයා අපාදාන කාරකයේහි වැටේ. අපාදාන කාරකයේහි අපාදාන කාරකයේ වැටෙනවා. කුමක්ද? යමක් කෙරෙන් වෙන් වේද. මේ කියන්නේ සීමාවක් පිළිබඳව. සීමාවක් නේද? ඒ කියන්නේ වෙන්වීමට සීමාවක්. මොකද අපිට කියනවා යස්මාදපේති භයමාදත්තේවා තදපාදාන. ඒ කියන්නේ යස්මාදපේති යතෝ අපසරති. යම් තැනකින් වෙන් වෙනවා. යම් තැනකින් නික්මෙනවා. අන්නේ නික්මෙන තැන පංචමී භක්තියෙන් ඉන්නට ඕනේ. නේද? දැන් මේකෙදි කියන බලන්න. ඵලං රුක්ඛම් හා පතති. රුක්ඛම් හා පතති. එහෙනම් ඵලය වෙන්වන්නේ කොතනද? ගස නේද? සීමාව ගස. ඒක නිසා රුක්ඛම් හා කියන පදය පංචමීට නංවලා තියෙනවා. හේතුව අපාදාන කාරකයේ ප්‍රකාශ කරන්නේ පංචමී භක්තිය. නේද? වෙන්වීමට සීමාව කුමක්ද? ගස. ඒක නිසායි රුක්ඛම්මා කියලා පංචමී භක්තියෙන් එන්නේ. ඊළඟට කියනවා භය වේද. දැන් දාරකා සීහම්හා භායන්ති. ඕක සිංහලට පරිවර්තනය කරොත් දරුවෝ සිංහයාට බිය වෙත්. හැබැයි එතන සිංහාට කියලා ဒ ුතිය විභක්තියෙන් අපිට තිබුණාට සිංහලයේ හුරුවට අපි දැනගන්න ඕනට පාලියේදී පංචමී භක්තියෙන් තේන්නට ඕන. ඇයි හේතුව? යමක් කෙරෙන් භය වේද ඔන්න අපාදාන කාරකයක්. ඒ භාෂාවට අදාළ. ඒක නිසා තියෙන්නට ඕන පංචමී විභක්තිය. චෝරා භායන්ති. චෝරා භායන්ති. සොරා කෙරෙන්
බිය වේ. සොරාට බිය වේ කියන අදහසයි තියෙන්නේ නේද? මේ සඳහා පංචමී විභක්තිය යෙදෙයි. ඔය කාරණා ටික දැනගන්න. ඒ වගේම අපිට මේ අභ්‍යාස කරද්දිත් එක තැනක මුණ ගැසුණා මේ ආදත් ඒවා මේ ශිල්ප ශාස්ත්‍රයක් හදාරනවා නම් අන්න එතනත් මොකද්ද තියන්න ඕනේ විභක්තිය අපි කියවේ? මේ පංචමී විභක්තිය නේද? අපි කියනවා ශිෂ්‍යතෙම ගුරුවරයාගෙන් උගනි නේද? ශිෂ්‍යයා ගුරුවරයාගෙන් උගනි කොහොමද පාලියට පරිවර්තනය වෙන්නේ? සිස්සෝ ගරුස්මා. ඔව්. ගරුම් හා ගරුස්මා උග්ගන්හාති. උග්ගන්හාති. නේ උගනි. සිප්පං ගන්හාති. දැන් මෙතන උදාහරණ දෙලා තියෙනවා උපජ්ජායා සික්ඛං ගන්හාති. උපාධ්‍යායන් වහන්සේගෙන් ශිල්පය හදාරයි. ඒක නිසා මේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම් අර්ථයේහි ඒ කියන්නේ මේ වගේ ශිල්පයක් ලබා ගන්නවා. ආන් එතනදිත් අපි දාන්න ඕනේ අනිවාර්යෙන් අපාදාන කාරකය. එහෙනම් අපාදාන කාරකය මොකද්ද? පංචමී භක්තිය. පංචමී භක්තිය. පස්වෙනි අවස්ථාව. ඊළඟට හයවෙනි අවස්ථාව කියනවා යම් දෙයක් ක්‍රියාවගේ පිහිටා සිටීමට ආධාර වේද ඒ දෙය ආධාර කාරකයයි. විභක්තිය මොකද්ද? ඒක නම් පැහැදිලි නේද? සප්තමී භක්තිය. ගොඩාක් කතා කරා අපි. මනුස්සෝ භූමියං තිට්ඨති. දැන් මිනිසා සිටී. මිනිසාගේ ක්‍රියාව මොකද්ද? ඉන්න එක. ඒ සිටීම් ක්‍රියාව සිදු කරන්නට උපකාර කවුද? පොළව ආධාර වෙලා. අන්න පොළව ආධාරයි නේද? ඒකයි කිව්වේ. දැන් එතකොට භූමිය කියන වචනය පොළව කියන වචනයත් එක්ක මේ සිටිනවා කියන ක්‍රියාවත් සමග සම්බන්ධ වන්නේ දරා ගැනීමත් එක්ක. උසලාගෙන සිටීමත් එක්ක. ඒකයි අපි කිව්වේ යම් දෙයක් ඒ කියන්නේ මේ ක්‍රියාවගේ පිහිටා සිටීමට ආධාර වෙනවා නේද? ක්‍රියාසිද්ධියට උපකාරක වන්නේ කොයි විදිහට? අපි හැම වෙලේම වචනයක් පිළිබඳව විමසන්නට ඕන එහෙම. ඒ කියන්නේ ක්‍රියා නිෂ්පත්තිය පිණිස මේ වචනේ කොහොමද සම්බන්ධ කරන්නේ මේ වාක්‍යයට? එහෙම හිතා අපි වාක්‍ය ගොඩනගුවොත් අනිවාර්යෙන් අපේ මේ ව්‍යාකරණ වාක්‍ය රටාව වරදින්නේ නැහැ. ඔක කියනවා යෝ ධාරෝ තමෝකාසං කියලා. යෝ ක්‍රියානිස්සේ භූතානං කත්තු කම්මානං පතිට්ඨා තං ඕකාසං නාම. ඒ කියන්නේ ක්‍රියාවට සිදුවන්නට උපකාරක වන ආශ්‍රය වන කර්තෘ කර්ම මෙන්න මේ ආදීන්ට කර්තෘ සහ කර්මයට ප්‍රධාන වශයෙන් මෙතන කියන්නේ පිහිටන්නට යමක් උපකාරක වනවද? අන්න ඒ දේ සප්තමී භක්තිය අපිට ගන්න තියෙනවා. ඒක අවකාශය කියනවා. ඒ අවකාශ අදහස දෙන්නේ සප්තමී භක්තියෙන්. පැහැදිලි නේද? සප්තමී භක්තියේදී. එතකොට ඊටු ටික අපි පුරවමු. කර්මකාරක අපි කියව විභක්ති දෙකයි. කරණකාරකට විභක්ති කීයද? එකයි. කරණ විභක්ති නේද? සම්ප්‍රදාන කාරකට ඒත් එකයි. එකයි. චතුර්ථ විභක්ති. අපාදාන කාරකයට ඒත් එකයි. එකයි. පංචමී විභක්ති. ආධාර කාරකයට ඒත් එකයි. එකයි. සප්තමී විභක්ති නේද? චට්ටි විභක්තිය කාරකවලට වැටෙන්නේ නැහැ. මම කියවේ අවසානයේදී මේ කියපු අදහස් ටික තේරුම් ගත්තොත් ඇයි කියලා වැටහෙවි. දැන් මේ හැමතැනකම බලන්න මේ කියන කාරක අදහස ඒ කියන්නේ කර්තෘ කියන කාරක අදහස. ක්‍රියාව සිදු කරනවා කියන අර්ථය. කර්මය ඒ කියන්නේ අවසාන ක්‍රියාව හා මේ වචනේ සම්බන්ධ වන්නේ කර්මයේ විදිහ. කර්මයේ විදිහ. ඉතින් චට්ටි විභක්තියේ තියෙන පදයක් අපි ගමු. දැන් මම මෙහෙම කියනවා.
රජුගේ පුත්‍රයා රාජ්‍ය කරයි කියලා. රජු නෙමෙයි රජුගේ පුත්‍රයා රාජ්‍ය කරයි. නේද? එතකොට අවසාන ක්‍රියාව හා සමග මේ රජුගේ පුත්‍රයා රාජස්ස පුත්තෝ රජ්ජං කාරේති. එහෙමනේ පරිවර්තනෙ ඉන්නේ. එතකොට බලන්න රාජස්ස කියන වචනේ කාරේති කියන වචනයත් එක්කලා ක්‍රියාව හා සමග සම්බන්ධයක් තියෙනවද ඍජුව? නැහැ. නැහැ. අන්න ඒකයි මේ අපට කාරකයක් හැටියට යොදන්නට බෑ කියලා කියුවේ. ඒ කියන්නේ ක්‍රියා සිද්ධියට මේ වචනේ ඍජු දායකත්වයක් උපකාරීත්වයක් නැහැ. එහෙම. ඒ අර පුතා කියන්නේ කවුද කියන එක හඳුන්වන්න අරගෙන තියෙනවා. පුතාට උපකාරයි. ක්‍රියාවට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම. ක්‍රියා විශේෂණයක් විදිහට යෙදෙනවා. එතනත් බොහෝ කොට භින්නාධිකරණ ක්‍රියා විශේෂණයක් නෙමෙයි නාම විශේෂණයක් නේ. භින්නාධිකරණ නාම විශේෂණයක් හැටියට යෙදෙනවා. එපමණ. කාරකයක් ලෙස ක්‍රියාව හා සම්බන්ධයක් නැහැ. ඔක උදාහරණයක් ගත්තාම වැටහෙනවා පහසුවෙන්. නේද? පුරිසෝ ගාමා නික්ඛමිත්වා අටවියන් තත්වා හත්තේහි පරසුං ආදාය රුක්ඛං චින්දති. එක වාක්‍යයක් අපි කාස් වෙලා හදමු එතකොට තේරෙයි. පුරිසෝ ගාමා නික්ඛමිත්වා අටවියන් තත්වා අටවියන් තත්වා හත්තේහි පරසුම් හත්තේහි පරසුම් ආදාය රුක්ඛං චින්දති. මේක තමයි වාක්‍ය නේද? පුරිසෝ ගාමා නික්ඛමිත්වා අටවියන් තත්වා හත්තේහි පරසුං ආදාය රුක්ඛං චින්දති. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාව චින්දති. වාක්‍යයේ තියෙන වැදගත්ම වචනේ චින්දති. මේ සෑම පදයකම කාරකාර්ථය කුමක්ද කාරකය? එහෙනම් මොකද්ද යොදන්නට ඕන විභක්තිය? මේ හැම එකක්ම තීරණය කරන්නේ එහෙනම් මේ ක්‍රියාව. ඇයි හේතුව? ඒ ක්‍රියාවට කොයි විදිහටද ඒ වචන දායක වෙන්නේ ඒ විදිහට තමයි අන්න එතන විභක්ති ටික නම් වෙලා තියෙන්නේ. ක්‍රියා සිද්ධියට මේ වචනේ කොයි විදිහටද උපකාරක වන්නේ? ඒක හිතා කාරකයේ තේරුම් ගන්නවා. කාරකයේ තේරුම් අරගෙන ඊට අදාළ විභක්තිය නංවනවා. එහෙනම් පුරිසෝ විභක්තිය මොකක්ද? පඨමා විභක්තිය. කාරකය කාරකය කියන එක කර්තෘකාරක. ඔව්. ඇයි කර්තෘකාරක කිව්වේ? නේද? ක්‍රියාව මේ කෙලින්ම කරන්නේ එයා නිසා. ඔව්. අන්න ඒකයි අදහස. එතකොට මේ වාක්‍ය තේරුම කියනවා පුරිසෝ ගාමා නික්ඛමිත්වා අටවියන් තත්වා හත්තේහි පරසුං ආදාය රුක්ඛං චින්දති. පුරුෂයා ගමින් නික්ම වනයේහි සිට අත්වලින් පොරවගෙන ගස කපයි. මේ කියන වාක්‍යයේ පුරිසෝ යන්න කර්තෘකාරකයි කියලා කියනවා. ඇයි කර්තෘකාරක? නේද? ඒකට ඇයි කියලා තේරුම් ගන්න අර චින්දති කියන ක්‍රියාව හා සමග මේ පදේ ගලපන්න ඕන. කොයි විදිහකටද මේ ක්‍රියාවට මේ වචනේ උපකාරක වන්නේ? ක්‍රියාව කෙලින්ම කරන්නේ පුරුෂයා කියන තැනත්තා. ඔව්. අන්න ඒක නිසා කර්තෘ. ඊළඟට අපි එහෙනම් මේක කාරකේ කර්තෘකාරක. හරිද? එහෙනම් කර්තෘකාරක මේ පදේ අපි බලන්න ඕනේ වාක්‍යයේ උක්තද අනුක්තද කියලා. ඒ කියන්නේ ක්‍රියාවෙන් උක්ත වෙනවද අනුක්ත වෙනවද? පැහැදිලිවම උක්ත වෙලා තියෙන්නේ. ඒකයි පඨමා විභක්තිය. එහෙනම් ඔහොමයි දිගටම තේරුම් ගන්න තියෙන්නේ. පුරිසෝ කියන එක එහෙනම්
පඨමා විභක්තියේ ඉන්න කර්තෘකාරක පදයක්. ඊළඟට දෙවෙනි වචනේ ගාමා. ඒක කොහොමද අවසාන ක්‍රියාව වන චින්දති කියන පදයට හා සමග සම්බන්ධ වෙන්නේ? සිඳි. ඒ ගස සිදින තැනට යන්න වෙනවා යාට. ඈ ඒකටද? ඒක ඔය වචනේ සම්බන්ධ වෙන්නේ අවසාන ක්‍රියාව සමග නෙමෙයි. ඊට කලින් තියෙන පූර්ව ක්‍රියාව සමග. පූර්ව ක්‍රියාවක් තියෙනවනේ. එහෙම. නික්ඛමිත්වා අපිට කිව්වා ඒ යස්මා දපේති යම් තැනකින් වෙන් වෙනවද නික්මෙනවද එතන ඒ සීමාව පංචමී භක්තියට ගන්න කියලා. එහෙනම් නික්මීමට අදාළව සීමාව තමයි ගාමා කියන්නේ. එනිසායි මෙතනදී ගාමා කියලා පංචමී භක්තිය ගත්තේ. එහෙනම් ගාමා කියන එකේ කාරකය මොකද්ද? පංචමී. නෑ ඔව් පංචමී. ඔව් වෙන්වීමකුයි ප්‍රකාශ වන්නේ. ඒක නිසා අපාදාන කාරකයි. අපාදාන කාරකය මොන විභක්තියද? පංචමී භක්තිය තියෙනවා. දෙවෙනි වචනේ. තුන්වෙනි වචනේ මොකද්ද? නික්ඛමිත්වා. මොකද්ද කාරකය? ඒකට කාරකයක් නෑ. කාරකය එතනදී ප්‍රකාශ කරන්නේ නෑ. ඒක ක්‍රියාවක් නේ. එහෙමයි. පූර්ව ක්‍රියාව. අටවියං. ඒකෙදිත් අටවියං කියන එක සම්බන්ධ වෙන්නේ මොකක්ද සමග? හත්වා කියන හත්වා ක්‍රියාපදයට සම්බන්ධ. කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ? ආධාර. ඔව් දරාගෙන සිටිනවා නේද? ඒ කියන්නේ කර්තෘ මේ ක්‍රියාව සම්පූර්ණ වන්නට කර්තෘ කර්මාදිය දරාගෙන සිටිනවා අටවිය. එහෙම. නැත්නම් කලය. ඒක නිසා අටවියන් කියන එක දරා සිටීම අර්ථය. ඒක නිසා ආධාරකාරක අධිකරණකාරක කියන්නත් පුළුවන්. විභක්තිය සප්තමී විභක්තිය. ඊළඟට තත්වා කියන්නේ ක්‍රියාවක්. හත්හෙහි. ඒ පදේ මොකද්ද කාරකය? මොකක්ද කුමන ක්‍රියාවක් හා සමගද සම්බන්ධ වන්නේ? ඒක ආදාය ගෙන කියන පූර්ව ක්‍රියාව හා සමගයි මේ හත්ෙහි කියන වචනේ සම්බන්ධ වන්නේ. කොයි විදිහටද සම්බන්ධ වන්නේ? අනුක්ත විදිහට සම්බන්ධ වෙන්නේ. ඔව්. අනුක්තයි. උක්ත වෙන්නේ නැහැ නේක. එතකොට එතන ගොඩක්ම තේරුම් ගන්න ලේසි. ඔය පරසුන් මොකද හත්ෙහි කියන එක අන්න ඒකත් දැනගන්න. හත්ෙහි කියන වචනේ විභක්ති කිහිපයක තියෙනවානේ. විභක්ති කිහිපයක උපකාර වෙලා තමයි ඒ කියන්නේ ආදාය කියන ක්‍රියාවට උපකාර වෙලා තමයි උපකාර වෙලා තියෙනවා. ඒකාන්තයෙන් කොහොමද කියන්නේ උපකාරක අර්ථය කියලා ඔය තියෙන්නේ. කරණාර්ථයමයි තියෙන්නේ කියලා. ඒකට යන්න ඕන තව වචනයකට. හේතුව තමයි හත්ෙහි කියන වචනේ අපිට මුණ ගැසෙනවා තතියාවෙත් හම්බ වෙනවා. එහෙමයි. පංචමයේත් හම්බ වෙනවා. කරණියෙත්. ඒක නිසා එක්වර මේ පදයේ දිහා බලලා අපට කාරකයක් තීරණය කරන්න බෑ. අර මේ ඊළඟට තියෙන පදේ බලුවම තමයි ඒක හරියටම තීරණය කරන්න පුළුවන්. දැන් ඊළඟ පදයට ගියොත් පරසුන් ආදාය නේද? පොරවක්ගෙනනේ. ඒ පරසුන් කියන වචනයත් එක්ක ගලපගෙන සම්බන්ධ කරනවා. හත්තේහි පරසුන් ආදාය. එහෙනම් මේ ගැනීම ක්‍රියාවට කුමක්ද? පොරව ගැනීම ක්‍රියාවට අත කොයි විදිහටද උපකාරක වන්නේ? ගැනීම හා සමග සම්බන්ධ වන්නේ. නේද? එතකොට කරණාර්ථයන් ප්‍රකාශ වන්නේ. ඒකයි හත්ෙහි කියන එක මොකක්ද එහෙනම් කාරකය? කරණ කාරක. ඔව්. යේනවා කෛරතේ යමක් උපකාර කරන කර්තෘ මේ ක්‍රියාව කරනු ලැබේද? කරණය. හත්ෙහි කියන්නේ කරණකාරක විභක්තිය. කරණ විභක්තිය. ඊළඟට පරසුන් කියන වචනේ හරසුන් කියන එක කර්ම විදිහට තියෙන්නේ. ආදාය කියන ක්‍රියාපදයට විභක්තිය ගත් එකපාරටම හිතන්න එපා මේ පාඩමේදී. එහෙමයි. කාරකයේ හිතන්න. ඒ කියන්නේ කාරකය මේ සම්බන්ධ වෙන විදිහ. අන්න හරි. සම්බන්ධ වෙන විදිහ හිතලා කාරකයේ තීරණය කරගෙන ඒක අනුව විභක්තිය තීරණය කරන්න. නේද? පරසුන් කොහොමද ඇති? අපි අර මේ වෙද්දී විභක්ති හදාarලා තියෙන නිසා එහෙමයි. පේනවා. පරසුන් කියන්නේ ဒုတိ ය විභක්තිය කියලා පේනවා. එහෙම. ඒ ප්‍රශ්නයක් නැහැ ඉතින්. පරසුන් ආදාය නේද? පරවගෙන ගැනීම ක්‍රියාවට ලක් වෙනවා. එහෙම. එහෙනම් කර්මයේ මේ තියෙන කර්මකාරකයි. මොකක්ද විභක්තිය කර්මකාරකයේ මෙතන ඉදලා තියෙන්නේ?
ද්විතිය කර්මකාරක? කර්මකාරකයට අපි කියව එහෙමයි. විභක්තිය ဒုတိ ය විභක්තිය. ဒုတိ ය විභක්තිය. ඒ කියන්නේ උක්ත අවස්ථාවද අනුක්ත අවස්ථාවද? මේක අනුක්තයි. අනුක්ත අවස්ථාව. අනුක්ත කර්තෘ අවස්ථාවක් මේ තියෙන්නේ. අනුක්ත කර්ම. අනුක්ත කර්ම. කර්තෘ නෙමෙයි. ඔව්. ආදාය ක්‍රියාවක් ඊළඟට රුක්ඛං චින්දති කියලා තියෙනවා නේද? රුක්ඛං අන්න අවසාන ක්‍රියාව හා සමග සම්බන්ධ වෙනවා. ඔව්. එයා තමයි කැපීමට ලක් වෙන කෙනා. ඔව්. සිඳීමට ලක්වන පදේ. ඒක නිසා ඒක මොකද්ද කාරකේ? ඒක යං කරෝති තං කම්ම. අන කර්තෘ යමක් සිදු කරයිද? ඒ තමයි මේ කර්මය. කර්මකාරකයි. ඔව්. ඒ කියන්නේ චින්දති සිඳිනවා. කුමක්ද සිඳින්නේ? ඒ ක්‍රියාවට අදාළ දේ කුමක්ද? යං කරෝති යමක්ද කරන්නේ. නේද? ගසක්නේ කපන්නේ. ගසක්නේ කපන්නේ. ඒක නිසා ඒ ගස කියන දේ ලක්වන දේ කර්ම අවස්ථාව. ඒ කර්මයේ මේ කාරකයක් විදිහට සම්බන්ධ වෙන්නේ කර්මය ලෙස. නේද? එතකොට කර්මකාරක පදයක් කර්මකාරකයට අපි කියව විභක්ති කීයක් තියෙනවද? දෙකයි. එකක් පඨම අනික ဒုတိ ය. ဒုတိ ය. මේ තියෙන්නේ ဒုတိ ය අවස්ථාව. විභක්තිය. ඒ කියන්නේ කර්මය අනුක්ත වෙලා තියෙනවා. එහෙම. ඔන්න ඔය විදිහට අපිට පද විභාගයක් කරගන්නට පුළුවන් වෙනට ඕන. පද විභාගයක් කියන එකෙන් අදහස් කරේ ඒ පදේ දැක්කහම ඒ කියන්නේ නාම පදේ පැහැදිලිවම කොහොමද ක්‍රියාව හා සමග සම්බන්ධ වන්නේ. ඊට අදාළව එහෙනම් කාරකය මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව අපි මේ ව්‍යාකරණේ කරගෙන යද්දී බාලාතා රූප සිද්ධි වලට යද්දී කාරක කාණ්ඩය කියලා වෙනම කොටසක් කතා කරනවා. එතනදී දීර්ඝව කතා කරනවා කාරක කියන්නේ කුමක්ද කියලා. නමුත් මෙතනදී අපි අදහස අරගෙන කියොත් හරි පහසුයි. කාරක ඒ කාරකයන්ට අදාළ විභක්ති නේද? මීට අතිරේකව තව ඉස්සරහට කාරක ප්‍රයෝග කියලා කතා කරනවා. ඒක නිසා මේ ප්‍රමාණයෙන් අපි දැනගමු. ඊළඟ වාක්‍යයක් කියලා අද දවසට අපි පාඩම අවසන් කරනවා. සෝ භික්ඛු ගේහේ නිසීදාපෙත්වා තේසං චීවරානි දත්වා ගේහා නික්ඛමිත්වා රතේන නගරං අගමාසි. මොකද තේරුම වාක්‍යය? හෙතෙම භික්ෂූන් ගෙහි හිඳුවා උන්වහන්සේලාට සිවුරු දී ගෙයින් පිටත්ව රථයෙන් නුවරට ගියේය. ඔව්. ඒක තමයි අදහස. සෝ භික්ඛු ඒ භික්ෂුතම නෑ. සෝ අගමාසින නේද? එහෙමයි. ඔතන භික්ඛු කියන්නේ මේ ဒုတိ ය විභක්ති බහුවචනයක් තියෙනවා. කර්මයක් ඒක. ඔව්. කර්ම පදේ. භික්ඛු භික්ඛු භික්ඛවෝ භික්ඛුන් භික්ඛු ඔතන භික්ඛු කියලා රස්වය නෙමෙයි දීර්ඝය තියෙන්නට ඕන. භික්ඛු කියලා දීර්ඝ වෙන්නට ඕන. සෝ භික්ඛු හෙතෙම භික්ඛු නේද? භික්ෂූන් ගේහේ නිසීදාපෙත්වා නිවසෙහි හිඳින්න සලස්වා. තේසං ඒ භික්ෂුන් වහන්සේලාට චීවරානි දත්වා සිවුරුදී ගේහා නික්ඛමිත්වා නිවසින් නික්මිලා රතේන නගරං අගමාසි. රතෙන් නගරයට ගියේය. සෝ බලන්න කියන්නේ ඇයි හේතුව කර්තෘකාරක කියලා දීලා තියෙනවා. ඇයි හේතුව? අගමාසි කියන ක්‍රියාපදේ කෙලින්ම මෙහෙවීම සිද්ධ වෙන්නේ සෝ කියන කෙනාගෙන් නිසා. කෙනාගේ. අන්න ඒක තමයි හේතුව නේද? මේ කිරීමට අදාළව දැන් අගමාසිනේ මෙතන ක්‍රියාව. ඒ ක්‍රියාව හා සමග මේ වචනය සම්බන්ධ කරගත්තොත් පැහැදිලිවම ඒක කරන්නා කවුද? සෝ හෙතම උක්ත වෙලා තියෙන්නේ එයා. ඒක නිසා කර්තෘකාරකයි විභක්තිය පඨම. ඊළඟට භික්ඛු චීවරානි නගරං කර්මකාරකය කියලා කියනවා. ඇයි භික්ඛු කර්මකාරකුනේ? ඒ අවසාන නිසීදාපෙත්වා කියන පූර්ව ක්‍රියාවට භික්ඛු කියන එක නිසීදාපෙත්වා කියන එකට. ඔව්. හොවින්න සලස්වනවා නේද? කර්තෘ ක්‍රියාවක් කරනවා හොවින්න සැලැස්වීම කියන එක. ආන් ඒ හොවින්න සැලැස්වීමට ලක්වන්නේ කාවද?
මෙන්න මේ කියන භික්ඛු. භික්ඛු කියන පදේ. ඔව්. ඒකයි කර්මකාරක අවස්ථාව කියලා ගත්තේ. කර්මකාරකයේ අනුක්ත අවස්ථාව මේ තියෙන්නේ. ඒක නිසා ဒုတိ ය විභක්තිය. ඊළඟට චීවරාණි. දත්වා කියන ක්‍රියාපදයට මොනවද දීලා තියෙන්නේ කියලා යටත් වෙන පදය තමයි චීවරාණි කියලා කියන්නේ. ඒක නිසා කර්මකාරකයි. එහෙනම් කර්මකාරකයේ උක්ත වෙලා නැහැ මෙතනදී. එහෙනම් අනුක්තයි. මේ තියෙන එහෙනම් ဒုတိ ය විභක්තිය. ඊළඟට නගරං කියන වචනේ ගියේය කියන ක්‍රියාවට කොහෙටද ඒ ගිහින් තියෙන්නේ කියලා. ඔව්. කියවෙන්නේ මේ නගරං කියලා. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන්නේ එතෙන්දී නගරං කියන වචනේ. ඊළඟට රතේන කියන පදේ රතේන කියනකොට ඒක කරණ කාරකයක් විදිහට සම්බන්ධ වෙලා. ඔව්. ඒ කියන්නේ කර්තෘ යනවා කියලා තියෙනවා. වාක්‍යයේ ප්‍රධාන අදහස කර්තෘ යෑම. ඒ කර්තෘට නගරයට යන්න මේ රතේන කියන පදය මේ උපකාර වෙලා තියෙනවා. රතය උපකාර කරගෙනයි ක්‍රියාව සිදුවන්නේ. සිදුවන්නේ. ඒක නිසා රතේන කියලා කරණකාරකයක් තියෙන්නට ඕන. එහෙනම් මේ කරණ විභක්තියයි. තේසං සම්ප්‍රදාන කාරක කියලා කියනවා. ඇයි හේතුව? මේ චීවර ලබන්නේ පිරිස කවුද කියලා මෙතනින් කියනවා. හරි. මේක මනාකොට සිදු කරන්නා වූ දීමක් නේද? සම්පදානයක්. දීමට යටත් වෙන කවුද? දීමක් ලබන පිරිස කියලා මතක තියාගන්න. එහෙම. දීම ලබන පිරිස. ලබා ගන්න පිරිස. ඊළඟට ගේහා අපාදාන කාරකයි කියනවා. හේතුව? මේ නික්ඛමිත්වා කියන පදෙන් වෙන්වීමක් සීමා වෙනවා. වෙන්වීමට අදාළ සීමාව ප්‍රකාශ කරනවා නේද? යස්මා අපේති යමක කෙරෙන් වෙන් වෙනවද? ඒ වෙන් වෙන සීමාව අපාදානකාරක කියලා කියනවා. අපාදානකාරකයේ භජනය කරන්නේ පංචම විභක්තිය. ගේහේ ආධාරකාරකයි. හේතුව? හේතුව මේ නිසීදාපෙත්වා කියන්නේ හිඳුවලා තියෙනවා. කොහෙද හිඳුවලා තියෙන්නේ? ගේ කියන එකට කියන්නේ ක්‍රියාවට යටත් වෙලා තියෙන මේ නිවසෙහි හිඳුවා. එහෙමයි. එතකොට හිඳවීම ක්‍රියාව කර්තෘ කරනවා. හිඳවීම ක්‍රියාව ඒ හිඳවන්න අවශ්‍ය තැන හිඳුවේ කොහෙද කියන එක තමයි. අන්න ඒක. ඒ කියන්නේ ඇත්තටම ක්‍රියාවට ලක්වන්නේ කාවද? මේ කර්මයනේ නේද? එහෙමයි. ඔතන කර්තෘ හොවිනවා කියන අදහස නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඔව්. හොවින්න සලස්වන පිරිස ඉන්නේ කොහෙද? ගේ කියලා තමයි. අපිට කියවනේ ඒ අවසාන ක්‍රියාවට මේ පදේ සම්බන්ධ වෙන්නේ ආධාරාර්ථයෙන්. ඒ කියන්නේ කර්තෘ හෝ කර්මය හෝ දරණ තැන. කර්තෘ හෝ කර්මය හෝ ඒ අවසාන ක්‍රියාවට දරණ තැන. නේද? එහෙනම් මෙතනදී මේ භික්ඛු කියන පදය නිසීදාපෙත්වා. මේ කර්තෘගේ ක්‍රියාවට භික්ඛු මේ භික්ෂු කියන පදේ යටත් වෙලා ඒ භික්ෂුන් වහන්සේලා දරණ තැන හොවින තැන තමයි ඔය ගේහි කියලා කියන්නේ. ඒකයි ආධාරකාරකය කියලා කිව්වේ. ඉතිරි පද పూర్ව ක්‍රියාද අවසාන ක්‍රියාවද වෙති. එහෙම කියලා කියනවා. අවසාන ක්‍රියාවද වෙයි. අවශේෂ පද අවසාන ක්‍රියා සහ పూర్ව ක්‍රියා පද. ඒක නිසා ඔන්න ඔය විදිහට වාක්‍යයක් දැස බලපුවාම අපට මේ වචන විග්‍රහය කරගන්නට පුළුවන් වන්නට ඕන. අපහසුයක් නැහැ. මේක සමහර විට පළවෙනි පාර කරනවා නම් නොහුරු ගතියක් වැටහෙවි. කොහොමත් හැම දෙයකම එහෙමනේ. ඒක නිසා එක වතාවක් වැටෙන්නේ නැත්නම් දෙවතාවක්, එහෙම වැටෙන්නේ නැත්නම් තුන් වතාවක්. ඒ විදිහට කොහොම හරි කරලා මේක දරා ගන්නයි තියෙන්නේ. හේතුව අපි මේ කරන්නේ කෙලෙස් වඩන්නට දුක පිනිස දරන ප්‍රයත්නයක් නෙවෙයි. අපහසුයෙන් හෝ මිද දරාගෙන විතක අකමැත්තෙන් හරි කෙලෙස් නිවන්නට දරන උත්සාහය. එනිසා අද දවසේ මේ පාඩම සිදු කරද්දී ඔබෙත් මගේ චිත්තසංතානයන්හි වැඩුණු සියලු කුසල ධර්මයක් පින් කැමති සියලු දෙනාටම අපි අනුමෝදන් කරනවා. සියලු සත්වයෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම උතුම් නිවන පිණසම මේ කුසල ධර්ම පීඨාධාර වේවා කියලා දවසට නියමිත පාඩම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.